ආයුබෝවන් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් අපි ඔබ මුණ ගැහෙන්නේ සොඳුදා දවසේ යාත්‍රා වැඩසටහන සමග මේ යාත්‍රා වැඩසටහන දැන් දියත් වෙන්නේ වසර 4කට වැඩි කාල සීමාවක ඉතිහාසයකුත් එක්ක මේ වෙනකොට වැඩසටහන් 100 200 පහු කරගෙන හැම සොඳුදා දිනයකම මොන බාධකය මොන ප්‍රශ්නයවත් අපි ඔබ මුණ ගැහෙන්න ඒක පුරුද්දක් බවට පත් කරගෙන දැන් අපි හැම දවසකම හැම සතියකම ඔබත් එක්ක මේ වටිනා වූ සාකච්ඡාව බෙදා හදා ගන්නවා. ඉතින් අපි අදත් බලාපොරොත්තු වෙනවා ඔබේ ජීවිතයට මේ සමාජයට වටින ඉතාමත් සුවිශේෂී කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන්න. අපි ඔබට බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා අදත් ජීවිතේ යම් වෙනසක් ඇති කරගන්නට පුංචි හෝ වෙනසක් එකතු කරගන්නට මේ වටිනා සාකච්ඡාව ඔබේ ජීවිතේ යම් තීරණාත්මක සාකච්ඡාවක් බවට පත් කරගන්නට කියන ඉල්ලීමත් එක්ක තමයි වැඩසටහනේ ආරම්භය සම්පූර්ණ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. අද දවසේත් අපේ මැදිරියට ඉතාමත් ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව අපි ඇරයුම් ලබා දුන්නා. ඔබ අපි හැම දිනාටම අනුකම්පාවෙන් මේ සදහම් දීපය තුල වටිනා වූ සදහම් කරුණු කාරණා රසක් සාකච්ඡා කරමින් වටිනා ඕදන් එක්ක ජීවිතයට සරල ලෙස පැහැදිලි කරලා දෙන්න දහම් කරුණු වගේම සමාජීය කරුණු ඒ සඳහා ආරම්භ ලබා දුන්නේ රාගම දඹුව ශ්‍රී ලංකාරාම විහාරයේ විහාරාධිපති ශ්‍රී ලංකා පදනම් ආයතනයේ විවෘත දුරස්ථ අධ්‍යාපන පීඨයේ පීඨාධිපති අවසරයි පූජ්‍ය පට්ටිවල මහින්ද අපනන්දනේ බොහොම ගෞරවයෙන් පිළිගන්නා වැඩසටහන වෙනුවෙන් ඒ සමගම අපි තාමත් ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව අපි ඇරයුම් ලබා දුන්නා දෙකටන හැලුම් මහර බවුන්සෙත් මානසික සුවසේවනයේ නිර්මාතෘ ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය කර්මස්ථානාචාර්ය අවසරයි පූජ්‍ය දියසෙන් පුල විමල අපේ හඳුරු බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ හඳුරු වැඩසටහන අද දවසේදී ඒ සමගම මම ඊළඟට බොහොම ගෞරවයෙන් යුතුව නමස්කාර පූර්වකව පිළිගන්න සූදානම් වන්නේ ගම්පහ මිරිස්වත්ත නිසලවිල සදහම් විහාරාධිපති පූජ්‍ය අම්බන්පොළ ඥාන තුසිත අපේ ස්වාමීන් වහන්සේ අපේ සියත මාධ්‍ය ජාලයට නම් උන්වහන්සේ අලුත් නැහැ. නමුත් යාත්‍රා වැඩසටහනත් එක්ක අද දවසේ තමයි උන්වහන්සේ මුලින්ම වැඩමවීම සිද්ධ වෙන්නේ. කොහොම නමුත් මේ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමත් එක්ක ඊටමත් වටින සාරගර්භ කරුණු කාරණා රැසක් එක්කයි අද දවසේ අපි කතා බහ කරන සූදානම් වෙන්නේ. ඒ නිසා අපි තෝරගන්න මාතෘකාවත් ටිකක් අර වෙනදා තෝරගන්න කෙටි මාතෘකාවල් වඩා චුට්ටක් දිග මාතෘකාවක් කියලා මට හිතෙනවා. ඔබටත් එහෙම හිතෙයි. හැබැයි ඒ තුල තියෙන වටිනා දේවල් බොහොම සරලව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අපිට පැහැදිලි කරලා දෙයි. සමාජයේ යහපැවැත්ම සඳහා ධර්මයේ භාවිතය වචන කිහිපයක වැඩිවීමක් විතරයි මේක මහා ලොකු බාහිර දූර විදිහට අපි ගන්න අවශ්‍ය කාරණා නෙමෙයි. නමුත් ඒ තුල අපිට සාකච්ඡා කරන්න හුඟක් බැරෑරුම් දේවල් තියෙනවා. ඒ සියල්ල අපිට පැහැදිලි කරලා දෙයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා. අපි අද මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා මුලින්ම මේ මාතෘකාව ටිකක් අපිට පැහැදිලි කරලා දීලා සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්න. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ තරංග මහත්මයාණෙනි. ධර්මය කිව්වහම ඒක ඔබ සඳහන් කර පරිදිම ඒක ටිකක් පුළුල් මාතෘකාවක්. ධර්මය ධර්මතා කියන අදහස් වලින් අපි ගත්තාම විශේෂයෙන් ධර්මය කියන එක ගත්තාම නොවෙනස් වන කියන අදහසෙන් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. දැන් සමහරු කතා කරනවානේ දැන් කාලීන ධර්ම දේශනා කියලා. ධර්මයේ කාලීනයි කියලා සමහරු කතා කරනවා. හැබැයි බුදුදහම කාලීන වෙන්න බෑ. ධර්මය කියන්නේ හැම කාලයකටම පොදු සනාතනික අකාලික වූ සනාතනික ධර්මතාවයක් ඔස්සේ කතා කරන්න අපිට සිද්ධ වෙනවා. මේ ධර්මතා කියන අර්ථයෙන් ගත්තත් ධර්මය කියන එක ගත්තත් මේ මෙතන තියෙන්නේ ගැඹුරින් බැලුවම ඒක දර්ශනයක්. එතකොට මේ දර්ශනය තුළ විශේෂයෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන බුදුදහම ගැන. එතකොට ධර්මය කියලා ගත්තාම සාමාන්‍යයෙන් අපේ නරඹන්නයිට තේරෙයි බුදුදහම, ක්‍රිස්තියානි ධර්මය, එහෙම නැත්නම් මුස්ලිම් දහම, ඔය වගේ අර්ථත් එන්න පුළුවන්. ස්වභාව ධර්මය, ඔය වගේ පුළුල් අර්ථත් අපිට එන්න පුළුවන්. හැබැයි මේක එකක් අපි පුළුල් අර්ථය ගත්තාම පළවෙනි දේ තමයි ධර්මයේ කියන එක නොවෙනස් වෙන දර්ශනයක් ඔස්සේ හමාගෙන යනවා. එතනින් අපි තෝරා බේරා ගත්තොත් බුදුදහමේ තුල තියෙන සාර කාරණා ටික අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද? එතකොට ඒ තියෙන හරවත් ගැඹුරු සිද්ධාන්ත වගේම ජීවිතයේ එදිනෙදා පැවැත්මට දහම අපි දායක කරගන්නේ කොහොමද? හුඟක් වෙලාවට පොතේ ගත්තුවන තරම් ඉන්නවා. සමහර අය හැබැයි ජීවිතය හිස් ඒගොල්ලන්ගේ. එතකොට දහම ඉගෙන ගැනීම හෝ දහම පිළිබඳ අවබෝධයක්
නැතුව දැනුම විතරක් අපි හිතේ තියාගෙන හිටියොත් ඒ පුජ්‍යලයා හරසුන් පුජ්‍යලෙක් බවට පත් වෙනවා. මෙතෙන්දී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොහොතෙන් අපි දන්න දේ හරි විදියට දන්නවද? ඒ වගේ මේ හරි විදියට දන්න දේ අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන තියනවද? ජීවිතේට අර්ථයක් එකතු කරගෙන තියනවද? අපේ ගැටලු निराකරණය කරගන්න අපේ බුදුදහමේ තියෙන මේ කරුණු කාරණා අපි දායක කරගෙන තියනවද කියන කාරණා ඔස්සේ සාකච්ඡා කරන්න. ඊට වැදගත් අපිට සාකච්ඡාවක් මෙහෙවන්න පුළුවන් අපේ ස්වාමින්වහන්සේලා වැඩ ඉන්නවා. මම හිතනවා හොඳ මාතෘකාවක්. අපි දන්න කරුණු කාරණා ගොඩක් තියාගෙන හුඟක් වෙලාවට අපි පසුතැවෙනවා. අපේ ප්‍රශ්නේ තාම එක තැනනේ අපිට විසඳ ගන්න බැරි වුණානේ. ඔහොම කියන කරුණු කාරණා දහම තුල හරි අපූර්වට අපේ ප්‍රශ්න විසඳ ගන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. බොහොම පිං අපි හඳුන්නේ සමාජයේ යහපැවැත්ම සඳහා ධර්මයේ භාවිතය. එයයි අද දවසේ අපි කතා බහ කරන තේමාව බවට පත් කරගන්නේ. මේ දේවල් සාමාන්‍යයෙන් අපි අර සාම්ප්‍රදායික විදිහට ධර්ම දේශනාවක් අහනවා වගේ එහෙම නැත්නම් සාකච්ඡාවකට වාඩි වෙලා ඉන්නවා වගේ නැතිව ඔබේ මගේ ජීවිතයට යම් වෙනසක් ඇති කරගන්න අරුත්බර වෙනසක් ඇති කරගන්න බොහෝ විට සමස්තයක් විදිහට ගත්තාම විවිධ ප්‍රශ්නත් එක්ක ගැටලා ඉන්න මිනිසුන්ට එයින් අත්මි දෙන්න දහමෙන් ගන්න තියෙන ප්‍රයෝජනත් එක්ක මේක ප්‍රායෝගික පැත්ත ටිකක් අපි බර කරගෙන කතා බහ ගන්න තමයි නේද අපි හඳුනන අපි සූදානම් වෙන්නේ. ඒ නිසා මම ඔබ වහන්සේට බොහොම ගෞරවපූර්වකව ආරාධනා කරනවා මේ ප්‍රායෝගික පැත්තට. මොකද මේක බණ අහන්න බණ ඇහෙන රටක් බවට පත් වෙලා තියෙනවා කියලා අපිට නිතර කියනවා. නමුත් මේක ප්‍රායෝගික කරගන්න එක තමයි වටිනාකම තියෙන්නේ. අපි එතෙන්ට යමු අපි හඳුනන්නේ. තෙරුවන් සරණයි මූලාසනයේ වැඩ ඉන්න අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ අවසරයි. මගේ හිත ආදර පූජනීය අම්බම්පොළ ඥානතුස්ත ස්වාමීන් වහන්සේ, ඒ වගේම මේ වැඩසටහන මෙහෙවන අපේ තරංග පුතුණුවනි, අපව නරඹන ශ්‍රාවක ප්‍රේක්ෂක ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම මගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැනසීම උදා වේවායි යාත්‍රා සදහම් වැඩසටහනෙන් හෘදයාංගම ප්‍රාර්ථනා කරනවා. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මතක් කරපු ඒ දේත් එක්ක දැන් සමාජයේ යහපැවැත්ම සඳහා ධර්මයේ භාවිතාව. සමාජය කියන එක අපි ගත්තාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි හොයාගෙන යනකොට තරංග පුතා අපේ සමාජයේ හඳුන්වලා තියන්නේ ආධ්‍යාත්මික ශ්‍රාවක සමාජයක්. ඒක හරි අපූර්ව වචනයක්. ආධ්‍යාත්මික ශ්‍රාවක සමාජයක්. ඊළඟට සමාජ විද්‍යාත්මකව ගත්තාම කුඩාම සමාජයේ තමයි නිවස කියලා කියන්නේ. නිවස, ගම, ඊට පස්සේ පළාත, ওই විදිහට තමයි පුළුල් ඒකකයක් බවට සම්බන්ධ වෙනවා. මනෝවිද්‍යාත්මක ගත්තාම අන්තර්පුජ්‍යල සම්බන්ධතා පවත්තන මිනිස්සුන්ගේ රාශියක එකතුවකට අපි කියනවා සමාජය කියලා. ඒ වගේ සමාජය පිළිබඳව අපිට පුළුල් ආකාරයට විස්තර කරගන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුජ්‍යල කේන්ද්‍රීය දහමක් මනස මූලිකයි. දැන් අපි මේ පුජ්‍යලයන්ටනේ ධර්මයේ කියලා දෙන්නේ. එතකොට මේ දහම කියන එක ගැන ස්වාමින්වහන්සේ යම් අර්ථ විග්‍රහයක් කළා. මම විශ්වාස කරනවා මේ ධර්ම කියන වචනේ මෙතෙන්ට අදාළ වෙන්නේ ඇත්තටම ආර්ය සත්‍ය මූලික කරගත්ත කොටස. අපිට අදාළ කරගන්න. ඒක පුළුල් පරාසයක්. පුළුල් පරාසයක් අද අපි ස්පර්ශ කරන ඒ බොහොම පොඩි පරාසයක්. ඊට පස්සේ යහ පැවැත්ම සමාජීවය. සමාජය. ඒ විදිහට අපි ගත්තාම සම්මා දිට්ඨිය මුල් කරගත්ත මේ ජීවන ගමනකට වඩා ජීවන දැක්මකට සමාජය හැඩගස්සන්න පුළුවන්. ඒතකොට යහ පැවැත්මක ධර්මයේ භාවිතාව. ඔබ මගෙන් ඇහුවේ ධර්මයේ භාවිතාව ගැන. අපේ ඥානතුස්ස ස්වාමීන් වහන්සේත් අපි හැමෝ මේ ස්වාමීන් වහන්සේලා අපිත් එක සමාජයක්නේ. මේ උපසංස්කෘතිය සංඝ සමාජය කියන්නේ. ඉතින් අපි හැමදෙනාම අර ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා කියලා එකක් තියෙනවනේ. ඉතින් අපිට තමයි මේකේ පළවෙනි ප්‍රායෝගික පැත්ත තියෙන්නේ. නිසා මේ කොටසේ තියෙනවා ධර්ම විනය කියලා කොටස් දෙකක්. ධර්මයයි විනයයි. තව තැනක තියෙනවා විනයෝ නාම සාසනස්ස ආයු කියලා. ශාසනීය අවශ්‍ය තියෙන විනය රැගෙනකම් කියලා. දැන් බලන්න මේ ඉගැන්වීම් දෙකක් මම මතක් කරේ. දැන් අපි ධර්මයේ භාවිතාව අපි ගත්තොත් මෙන්න මෙහෙම මම තරංග පුතාගෙන් ප්‍රශ්නයක් අහන්නවා. ඔබ තෙරුවන් පිළිගන්නවා. එහෙම පිළිගන්නවා. ඔබ තෙරුවන් පිළිගත්තා නම්
අපි ඒක කියනවා ආකාර පහකින් සරණාගමනේ යන්න ඕනි කියලා. ලෝකෝත්තර සරණාගමනේ කියලා එකක් තියෙනවා. ආර්යයන් වහන්සේලාට පිළිහිටන එක. ලෞකික සරණාගමනේ කියලා කියන අපි කල්යාණ මිත්‍ර අසුරු කරලා සදහම් වැඩසටහන් ශ්‍රවණය කළා අපි දිවි පුදා ඔන්න ප්‍රායෝගික වැත්තා. දිවි පුදා ඒක ඒ විදිහට ලෞකික මට්ටම තියෙනවා. ආයෙ තියෙනවා ශිෂ්‍යෝපභාව සරණාගමනේ කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ශ්‍රාවකයන්ගෙන් හෝ අහලා මේ ධර්මය හදාරලා කල්යාණ මිත්‍රයන්ගෙන් මේ ධර්මය අහලා ඔන්න අපි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක දරුවෙක් වෙනවා. ඒ අදිෂ්ඨානයෙන් වැඩ කරන ඔන්න ප්‍රායෝගික පැත්තක්. අනිත් එක ආත්ම සම්නිර්යායතන. ඒ කියන්නේ මරණවා කිව්වත් තෙරුවන් හැර වෙන සරණක් නැහැ. නැත්ති මේ සරණං අඤ්ඤා. එතන ඉන්න ඔන්න ප්‍රායෝගික පැත්ත එකක්. ඊළඟට තත් පරායනතා සරණාගමනේ කියලා දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියද්දි දායකයොත් බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. අන්න ඒ ක්‍රමේ විවාහාරාත්මක ක්‍රමේ. හැබැයි මම විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ අද අපි භාවිතයෙන් කියන්නේ මේ වර්තමාන මේ තියෙන භාවිතයෙන් එහාට ගිහිල්ලා අඩුම ගානේ ලෞකික සරණාගමනේ අඩුම ගානේ ශිෂ්‍යෝපභාව තත්පර මේ ආත්ම සම්නිර්යායතන තනවත් ශ්‍රාවක භූමියේ සවිමත් වෙන්න ඕනේ කියන එකයි මගේ පුජ්‍යලික අදහස. ඊළඟට ධර්මයේ භාවිතාව. උදාහරණයක් අපි ගමු. දැන් තරංග පුතා මමත් කැමති නෑ නේද මధుරයක්වත් අහනවට. ඇයි? ඒ පීඩාව මගේ ජීවිතේ ප්‍රිය නිසා නේද? නහනේ යන ගහතේ කිව්වා. එහෙනම් අන්න තමා අකමැති දෙයක් අන් අය අකමැතිද? අකමැතිද? අකමැති නෑ. එහෙනම් ඔන්න බලන්න පළවෙනිම ශික්ෂාපදයෙන් සමස්ත මානව වර්ගයාටම ජීවත් වීමේ අයිතිය තහවුරු කරනවා. ඒක විශ්ව සාධාරණයි. මිනිසාද කූඹියාද එහෙම විභජන කියන්නේ බෙදීමක් නැහැ. සමස්ත සත්වයන්ටම. සත්‍ය. ඊළඟට අනිත් එක බලන්න සියලු දෙනාගේම සම්පත් ආරක්ෂා කරන්නයි කිව්වා. හොරකම් කරන්න අල්ලස් ගන්න. බලන්න. දැන් බලන්න මේ සමස්ත හැම දිනාගේම සම්පත් ආරක්ෂා කරන්න කිව්වා. බලන්න කොයිතරම් විශ්ව සාධාරණ ඉගැන්වීමක්ද කියලා. වෛරකාරයෝ බෝ වෙනවා තුන්වෙනි ශික්ෂාපදයේ කඩ කිරීම. අද ඒක සාර ධර්මයක් කරගෙන තියෙනවා. වෛරකාරයෝ ඇතින විතර පෞල් පිටින් විනාශ වෙනවා. මේ ළඟදී අපි එක සංගණනයකින් දැක්කා මේ වසරකට විවාහ වෙන තරුණ ජීවිත විශේෂයෙන් තරුණ 300 ගාණක් වෙන් වෙනවා මේ රටේ. දවසකට ගත්තොත් එහෙම බරපතල දත් ඒක. එතකොට අපි මේ කොහාටද මේ ඇදීගෙන යන්නේ? කෝ ධර්මයේ භාවිතා. සමාජයේ දිහා බලපුවාම අපිට පේනවා මිනිසුන් මැරීම, සොරකම, කාම අපරාධ. දැන් මේ මෑත දවසකිත් අපි අමිහිරි ප්‍රවෘත්ති ටිකක් ඇහුවා ස්වාමීන් වහන්සේ. හරිම අමාරුයි ඒ වහන්න. ඊළඟ කාරණාව තමයි බොරුව, කේලම, හිස් වචනේ නිසා අද සමස්ත සමාජෙම නොමග යවනවා. අනිත් එක තමයි ආර්ථිකයේ manussත්වය එහෙම් පිටිම දුප්පත්කම සියල්ලම වැටිලා තියෙන්නේ සුරාව නිසාමයි. විනාශ මුඛ සියල්ලම ඇරිලා තියෙන්නේ මේ සමාජේ. අපි මෙන්න මෙහෙමයි ගණන් හදන්නේ මේ තරංග පුතා. මෙච්චර ගාණක් අපි කෝටි මෙච්චර ගාණක් උපයනවා සුරාව මත්පැන් කියන්න එපා කවදාකවත්. මත් වතුර මේ මෙච්චර ගාණක් අපි හොයනවා. සෞඛ්‍යයට ඒ වගේ දෙගුණයක්. ඉතින් අපේ ඉන්න ආර්ථික විශේෂඥයෝ කොහොමද ගණන් හදන්නේ? ඔළුවෙන් හිටගෙනද මන් දන්නේ. ඔළුවෙන් හිටගෙනද මන් දන්නේ. සර නෑනේ නේ. ඉතින් ඒ නිසා එහෙම කියන්න වෙනවා. සර කරන්න ඕන තැන සර කරන්න ඕන. අනිවාර්යෙන්. ඉතින් මොකද අපි උජුපටිපන්න මිස වකුඩුපටිපන්න නෙවෙයි පුතේ. ඉතින් ඒ නිසා ඒ කාරණා අපි කියන්න ඕනේ. එතකොට දැන් බලන්න සමාජයක් අපි මෙහෙවනකොට විනාශමුඛ අරහෙන් හයක් ඇරලා පංච දුස්චරිතේ වපුරලා අපි දුප්පත්කම නැති කරන්න යනවා. කවදාකවත් ගොඩ එන්න බෑ මේ සමාජයට. හොඳට මතක තියාගන්න. කවදාකවත් බෑ. ඒක න්‍යායාත්මකයි. යථාර්ථවාදී. නිසා අපි මේ සමාජයේ තියෙන ඇතුළාන්තයම ස්පර්ශ කරන්න ඕනේ. බොරුවට නිකන් බොරු පොරොන්දු දීලා නොමග යවලා දෘෂ්ටිගත කරලා කාලයකට විතරක් ඔළුව දාලා එහෙම අර මුලා කරලා වංචා කරලා නොමග යවන ක්‍රමය අපි මානව
සමාජය තුලින් ඇත්තටම කවදා වෙන් කරන්න පුළුවන් කියලා අපි දන්නේ නැහැ. මොකද පුහුදුන් සමාජයක මොකද එක වෙලාවකදී මට මතක් වෙනවා ස්වාමීන් වහන්සේ මේ විසාකා ආර්ය ශ්‍රාවිකාවක්නේ අපේ උත්තම කාන්තා රත්නයක්නේ. කුසල් රජුරුව ළඟට යනවා යම්කිසි කාරණාවකට සාධාරණයක් බලාපොරොත්තු. කුසල් රජුරුව විසාකා මහෝපාසිකාව බලාපොරොත්තු නොවිච්ච උත්තරයක් දුන්නා. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා කියනවා අනේ ස්වාමීනි කුසල් රජුරුව හරි අසාධාරණ තීරණයක් දුන්නා කිව්වා. බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ මොකක්ද? විසාකාව කවදාකවත් පුහුදුන් කෙනෙක්ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා කිව්වා. හරිද වැරදිද? හරියටමයි. ඒ නිසා සමාජය තුල ඉස්සල්ලාම අද මෙන්න මෙහෙම ගන්නකෝ. මේක කොට කමක් නැහැනේ. සාමාන්‍යයෙන් අද තියෙන නවීන සමාජයේ මං කියන්නේ. gedara disconnect වෙලා බාහිර සමාජයේ සම්බන්ධතාවය ඇති වෙලා තියෙනවා. අම්මා තාත්තා අමතකයි වෙන කොහොමද ඉන්න කෙනෙක් තමයි මතකේ තියෙන්නේ. දැන් මේ සමාජයේ ඒ කියන්නේ පුදුම විදිහට ඒ කියන්නේ තමන්ට තමුණු අමතක වෙලා. ඒතර gedara dora අමතක වෙලා, අපේකම අමතක වෙලා, manussකම අමතක වෙලා, ආචාර ධර්ම ටික අමතක වෙලා, මෙලොවක් පරලොවක් අමතක වෙලා, මෙහිම යන අර ඉබාගාත යන අර කැඩිච්ච නූලක් කැඩිච්ච සරුංගලයක් වගේ මේ විදිහට සමාජයේ නැවතුම කොහෙද තියෙන්නේ? මෙලවත් විනාශයි පරලොවත් විනාශයි. ඒ නිසා මේ තරංග පුතේ සමාජයේ වෙනස් කරන්න නම් මෙන්න මෙච්චරයි තියෙන්නේ. මඩිය මහානායක හරුව මොකද්ද දේශනා කළේ? මිනිසා නොහඳා රට හදන්න බෑ. එච්චරයි කියන්නේ. ඊටමත් වටිනා තැනකට අපි රැගෙනවා කියලා අපි විශ්වාස කරනවා අපේ හාමුදුරු. මේ කාරණා සියල්ලත් එක්ක අපේ හාමුදුරනේ මම මේ වගේ පැත්තකින් පොඩ්ඩක් આવත් හොඳයි කියලා හිතනවා. යාත්‍රා වැඩසටහන මම අර ආරම්භයේ කිව්වා වගේ මේ වෙනකොට වැඩසටහන 100 200 පහු කරගෙන දිග ගමනක් ආපු වැඩසටහන. මේ වැඩසටහන අපේ හාමුදුරනේ බෞද්ධයින් සිංහලයින් විතරක් නෙවෙයි අහන්නේ බලන්නේ. අපේ මුස්ලිම් ජනතාව, ක්‍රිස්තියානි ජනතාව, විවිධ ආගම් අදහන පිරිස අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ මොහොතේත්. මොකද අපිට ලැබෙන දුරකථන ඇදමුතුන් සහ අපිට මුණ ගැහුනහම කතා කරන පිරිස් එක බලපුවම අපිට මේක දැනෙනවා. ඒ නිසා දහම කියලා ගත්තාම අපිට බුදුදහම පිළිබඳ අපේ හාමුදුරුවෝ පැහැදිලි කරගෙන එනකොට මේ සමස්ත සත්වයාට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේ සමස්ත සත්වයා වෙනුවෙන්. ඒක නිසාම ඒ පැත්තත් පොඩ්ඩක් ස්පර්ශ කරගෙන ඔබ වහන්සේ යම් ආරම්භයක් ලබා ගන්න වැඩසටහන හරි වටී. ඔව් අද සියත රූප වාහිනියේ යාත්‍රා මේ දහම් සාකච්ඡාව වෙනුවෙන් වැඩම කරවා වදාළ ශ්‍රී ලංකා පදනම් ආයතන පීඨාධිපති ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ, ඒ වගේම දෙකට නැහැලුම් මහර බවුන්සෙත් මානසික සුවසේවනෙහි නිර්මාතෘ අපේ දේශෙන්පුර විමල ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසර පතමින් අද මම සම්බන්ධ වෙන පළවෙනි යාත්‍රා වැඩසටහන. ඉතින් සියත රූප වාහිනියට වැඩම කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව අපි ගොඩාක් සතුටටපත් වෙනවා. මේ රටේ විශාල කීර්තියක් ඇතුව ධර්මයේ පැත්තෙනුත් මේ රටේ ජනතාවට විශාල ප්‍රබෝධයක් ඇති කරවන්න දක්ෂ වෙච්ච නාලිකාවක් සියත රූප වාහිනිය සහ ගුවන්විදුලිය. ඉතින් අද බොහොම වැදගත් මාතෘකාවක් පිළිබඳව අපි අවධානය යොමු කරන්නේ මේ අපේ සමාජයේ යහපැවැත්මට කොහොමද ධර්මයේ භාවිතා කරන්නේ කියන දේ. අපේ මහත්තයා කියපු කතාව හරියට හරි. මේ සමාජයේ යහපැවැත්මට දැන් අපි මේ බුදුබණ කියනවා තමයි. නමුත් මේ යහපැවැත්මට මේ අද සමාජයේ සමාජික වෙලා ඉන්න බෞද්ධ පිරිස විතරක් නෙවෙයි. මේකට ක්‍රිස්තියානි සමාජයක් තියෙනවා, මුස්ලිම් සමාජයක් තියෙනවා, හින්දු සමාජයක් තියෙනවා. මේ හැම පැත්තෙම මිශ්‍ර වෙච්ච බහු සංස්කෘතික එකතු වෙච්ච යම් වැඩපිළිවෙලක් අද මේ වෙනකොට අපේ රටේ පවතින. ඒ අතින් අපේ බෞද්ධ සංස්කෘතිය ප්‍රධානයි. එතකොට මෙතනදී මේ අපි මේ වැඩසටහන් කරන්නේ ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහත්තයෝ ධර්මයේ තියෙනවා කිව්වේ බෞද්ධයන්ට නෙවෙයිනේ. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියලා කිව්වේ. මේ ධර්මයේ තියෙන උප්පැන්නෙන් බෞද්ධ කියලා ලියවෙච්ච අයට නෙවෙයි. මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාව ඇති අයට. ඒතර යම් මොන ආගමක්ද ඔබ අදහන්නේ? ඔබ ඒ අදහන ආගම තුල ඔබට පුළුවන් නම් අපේ බුදුහාමුදුරු කියපර ප්‍රඥාව කියන වචනේ ඔබට අර්ථ විග්‍රහ කරගෙන ඒ තුලට එන්න පුළුවන් නම්
මං හිතනවා එයාට අපි මේ කියන දහම ගෝචරයි. නමුත් උපැන්නේ බෞද්ධ කියලා ලියවෙච්ච කෙනෙකුට අර බුදුහාමුදුරු විග්‍රහ කරන ප්‍රඥාව කියන තැනට එන්න බැයි නම් මේ කියන දේ බෞද්ධ වුණාට උපැන්නේ බෞද්ධ කියලා තිබ්බට අපි ආගමික නායකයෝ විදියට වැඩ හිටියට මම හිතනවා එයාට ගන්න පුළුවන් දෙයක් නැහැ අපි මේ කියන දේ. ඒ නිසා ඉස්සෙල්ලා අර බුදුරජාණන් වහන්සේ කියපු ප්‍රඥාව කියන දේ අපිට ඇති කරගන්න පුළුවන් නම් එතන ඒකේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව ඇති කරගන්න පුළුවන් කියලා කියන්නේ මහත්තයෝ මේ කියන්නේ සද්ධානෝ අරහතා ධම්ම රහතුන්ගේ දහමට සද්ධාව ඇති කරගන්න කියනවා. මේකට සද්ධාව ඇති කරගන්න විශ්වාසය ඇති කරගන්න කියනවා. ඇති කරගෙන අප්‍රමත්තෝ විචක්කන අප්‍රමාදීව මේක නුවණින් විමසන්න කියනවා. අප්‍රමාදීව නුවණින් විමසනකොට කියනවා ප්‍රඥාව කියන එක මතුවෙන්නේ. එතකොට ඒ ප්‍රඥාව කියන එක ජීවිතය ගැන යථාර්ථය දකින්න පුළුවන් මනසක් කෙනෙකුට හදාගන්න පුළුවන් නම් එයාට මේ ධර්මයේ ගෝචරයි. එතකොට ඒ ධර්මයේ තුල පිහිටලා අපේ සියලු දෙනාගේම ජීවිත සුවපත් කරගන්න පුළුවන්. මම හිතනවා අද මේ රටේ මහත්තයෝ අද යම් තැනක දැන් අපේ ස්වාමීන් වහන්සේලා මතක් කළා විවිධ ගැටලු පිළිබඳවනේ. පෞල් ජීවිත, විවාහ ජීවිත සහ ඊට පස්සේ දරුවන්ගේ ගැටලු, සමාජයේ දේශපාලනිකව ඇති වෙලා තියෙන ගැටලු, මේ හැම දෙයක්ම ඇති වෙලා තියෙන මොකක් මතද? ධර්මානුකූල ජීවිතයක් නැතිකම මත නෙවෙයිද? ධර්මානුකූල බවින් ඈත් වෙච්ච නිසා නෙවෙයි. දැන් අපි හිතලා බලමු ඉස්සර මේ රට ස්වයංපෝෂිත යුගයේ, අනුරාධපුර යුගයේ, පොළොන්නරු යුගයේ, ඒ යුගයවල අපි අරගෙන බැලුවොත් එහෙම ඒ හැම මේ රට යම් මේ ස්වයංපෝෂිත වුණාද, මේ රට යම් සාර්ථකත්වයකින් මේ රට තිබුණද, ඒ හැම අවස්ථාවකදීම මේ රට ධර්මයේ බලවත් කරගෙන ගියපු ගමනක් තිබිච්ච කාලයක් තමයි. දැන් දුටුගැමුණු මහ රජුරුවන්ගේ කාලේ ගැන අපි හිතමු. ධර්මයේම දජයක් කරගෙන, ධර්මයේම කුන්තයක් කරගෙන, ධර්මයේම කොඩිය කරගෙන ගියපු ගමනක් තියෙන්නේ. ඒ නිසා එතුමාගේ රාජ්‍ය පාලනය මම හිතනවා මේ ඉතිහාසයේ අපි හැමෝම කතා වෙන ඉතා වැදගත්ම ගෞරවනීයම රාජ්‍ය පාලනය සිද්ධ වුණා ඒ කාලේ. අනාගතෙත් කතා කරන. අද රජවරු පවා අද පාලකයෝ පවා ආදර්ශයට ගන්න පුළුවන් විදිහේ යුගයක් තිබුණා. ඒ ධර්මයේම මූලික කරගෙන ගමනක් ගියපු නිසා. ඒ නිසා ධර්මය අතහැරලා ධර්මයට පයින් ගහලා මේවා අදට ගැලපෙන්නේ නැතේ, මේවා අද සමාජයට ගැලපෙන්නේ නැතේ කියලා කවදාවත් මේවා බැහැර කරලා ගමනක් යන්න බෑ. එහෙම ගමනක් ගියපු අවස්ථා අපි ඕන තරම් පහුගිය කාලේ දැක්කා. ඉතිහාසය අයින් කරලා, ධර්මය අයින් කරලා, මේ වෙන දේවල් පදනම් කරගෙන පරගැති වෙලා ගියපු ගමනක් අපි දැක්කනේ. ඒ ගියපු ගමන අන්තිමට මහ විනාශයන් කීපයක්ම මේ රටට වෙලා නෙමෙයිද නතර වුනේ. ඒ නිසා අපි හිතන්නේ ධර්මයේම මූලික කරගත්තු, ධර්මයේම ප්‍රධාන කරගත්තු ගමනකට අපි හැමෝටම එන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තව ජීවිතවලට අරගෙන ජීවිත නිවැරදි කරගෙන කෙනෙකුට ගමනක් යන්න පුළුවන් නම් මම හිතනවා මේ ගමන බොහොම සාර්ථක ගමනක් බවට පත් වෙනවා කියලා. මම හිතන්නේ මේ මට චූටි වෙලාවක් වෙන්න මේ තරංග මම හිතන්නේ ස්වාමීන් වහන්සේ මතක් කරපු කාරණාවලදී අපිට ඇත්තටම ප්‍රධාන වශයෙන්ම පරාභව සූත්‍රයේ වසල සූත්‍රය තමයි මතක් වෙන්නේ. ඒ නිසා අද ගොඩාක් පරාභවය කියන්නේ විනාශයනේ නේද? ඒකට වසල ධර්ම කියන්නේ වසල සූත්‍රයේ තියෙන පරිහානියට හේතු වෙන කරුණු ටික ගත්තාම ඇත්තටම මේ සමාජයේ අර මූලික පදනම පිරිහීමම තමයි මේ ගරාවැටීම. හැබැයි අපි එතනදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ සමාජය තුළ යහපත් ආකල්ප තියෙන මේ ගමන යන ශ්‍රාවක සමාජයක් ඉන්නවා අපිට. මේ ශාසනය මේ දක්වා ඇවිල්ලා තින්නේ තේ පිරිසගෙම. මේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම තමයි අද අපි ස්වාමීන් වහන්සේලාට සිව්පසෙන් උපකාර කරන පිරිසකට රට ජාතියට විපතක් වෙනකොට ගිහි පැවිදි සමාජ දෙකෙන්ම නැගී සිටින යුග පුරුෂයෝ බිහි වෙලා තියෙනවා. මේ ඉතිහාසය පරීක්ෂා කරලා බලන්නකෝ. රටට ජාතියට ශාසන විපතක් වෙනකොට එක්ක ස්වාමීන් වහන්සේ කෙනෙක් මතු වෙනවා, නැත්නම් ගිහි කෙනෙක් මතු වෙනවා. මේක බුද්ධ භූමියක් නෙවෙයි. මේක අරහන්ත භූමිය. එතකොට ඒ අරහන්ත භූමිය තුල අද සිදුවෙන දෑ පිළිබඳව අපි ගත්තාම ඇත්තටම අධර්මයේ කියන එකේ උදාහරණයක් වශයෙන් ගත්තොත් කනබොන දෙයට කියන්නකො කොයිතරම් වසවිස දානවද? අද ලෙඩ්ඩු වෙච්ච සමාජයක් නේ ස්වාමීන් වහන්සේ තියෙන්නේ. මේ මෛත්‍රිය, කරුණා, මේ ආධ්‍යාත්මික ගුණාංග
මිනිස්සුන්ගේ හිතවල නැතික මේකට ආගමක් බලපාන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ බෞද්ධයන්ට නෙමෙයි බුදු වෙලා බණ කිව්වේ. ලෝකයේ බෞද්ධයෝ හිටියේ නෑ. 5 දෙනෙකුන් පටන් ගත්තේ. නේ ස්වාමීන් වහන්සේ. එතකොට මේක ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ ඥානවන්තින් ගෝචරයි. මට මතකයි මේ මෑතකදී මම ඒ ආරණ්‍යයක මේ දවස් කීපයක් ගත කරනකොට මේ ඉස්ලාම් තරුණේ ස්වාමීන් වහන්සේ අපේ දින 10 භාවනා කෝස් එකට ඇවිල්ලා හිටියා. දැන් මට මතකයි අපේ කඳුබඩ භාවනා මධ්‍යස්ථානට ඔය පියතුමාලා වෙන්න ඉන්න තරුණ ළමයි විශාල ප්‍රමාණයක් ඇවිල්ලා මේ භාවනාවට හිත යොමු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා එක දරුවෙක් මට මතකයි ඒ දරුවා ගෙදරින් විරුද්ධයි මේ වගේ තැනකට එනවට. නමුත් ඒ ළමයා මේ විශ්වවිද්‍යාලේ නිමාඩු කාලේදී ඇත්තටම එහි ඇවිල්ලා නේවාසිකව ඉඳලා මහා පුදුම ආධ්‍යාත්මික සුවයක්. ඒතර අපේ මනුස්සත්වයට ආගමික හෝ සංස්කෘතික දේවල් බාධාවක් කරගන්න අවශ්‍ය නැහැ. ඒවා රැකගෙන මනුස්සත්වයේ කියන එක ගොඩනැන් වෙන විදිහට අපේ සමාජයේ මෙහෙවර අපි පුජ්‍යලයා තුල ස්ථාපිත වුණොත් මම හිතන්නේ සමස්තේ නැති වුණත් යම් ප්‍රමාණයකට ගොඩනැගීමක් වෙන්න පුළුවන්. අපේ හඳුන ඔය විදිහට පැහැදිලි කරනකොට මේ අපේ අට්ටිවල මහින්ද අපේ හඳුන්නේ මේ එන්න මේ වගේ කාරණාවකට આવත් අපි පොඩ්ඩක්. දැන් අපි මගේ දෙමව්පියෝ බෞද්ධ නිසා අද බෞද්ධයෙක් විදිහට ඉන්නවා. මගේ දරුවා මම බෞද්ධ නිසා අපේ පසුබිම බෞද්ධ නිසා බෞද්ධ බවට පත් වෙනවා. දැන් මගේ දරුවට තාම අවුරුද්දයි මාස දෙකයි බුදු පිළිමයක් දකින්නට වඳිනවා. ගාථා කියනකොට වඳ ගන්නවා. එහෙම පසුබිමක් හැදෙනවා. හැබැයි මේ පෞල් පසුබිම නිසා. දැන් මෙහෙම තමයි අපි ගොඩක් බෞද්ධයන් බවට පත් වෙලා තියෙන්නේ. මෙන්න මේ తত্ত্বය තවදුරටත් ආධ්‍යාත්මික කරගන්න එහෙම නැත්නම් හරියටම බෞද්ධ වෙන්න මෙතනින් එහාට යම් ගමනක් තියෙන්න ඕන නේද? ඊටම නිවැරදි. හැබැයි පොඩි කාලේ ඉඳලා එන සංයමය තමයි එයාගේ මාවත සකස් කරන්නේ. එතකොට යම් කාලෙකදී කුඩා කාලයේදී දරුවෙකුට දෙන කියන්නේ විශේෂයෙන් මේ ට්‍රයිල් ඇන්ඩ් එරර් කියලා අපි කියනවා. තත්තරදි ඉගෙනුම් න්‍යාය කියලාත් අපි කතා කරන්නේ. වැරදි ඉගෙන ගන්න දේ හරි දෙයක් බවට පත් වෙනවා. ඒකට දරුවෙක් අපිට දැන් බලන්නකො සමහර දේවල් අපිට තාම මතක පොඩි කාලේ දේවල්නේ. එතකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බුදු පිළිමයක් දැක්කහම පුතේ වඳින්න සාමුද්‍රෝ දැක්කහම වඳින්න කියලා දෙන හික්මීම ජීවිතේ පුරාම අරන් යනවා. ඒක හොඳ අඩිතාලමක් සකස් වෙනවා. එතකොට ඒක නැතුව නෙමෙයි ඕන. ඒ එතන හැඩගැස්සුවේ නැත්නම් අපිට යන්න අමාරුයි. හැබැයි ඥානවන්තව ධර්ම දිහා බලන එක තමයි වැදගත්ම සාධකේ. මම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සඳහන් කරපු කරුණුත් එක්ක මම ටිකක් අවධාරණය කරන්න කැමතියි බුදුදහමෙන් තියෙන මේ අකාලික කියන කාරණයට. මොකද මේ බුදුදහම වෙනස් වෙන එකක් නෙවෙයිනේ. හැම කාලෙටම එකයි. දැන් සමහරව කියන්න උත්සාහ ගන්නවා ඔය හුඟක් වල සමහර සමාජයේ අද සමාජෙ පිරිහිලා අද භික්ෂු සමාජෙ පිරිහිලා නැත්නම් එහෙම පිරිහිලා කියන එකක් අපිට කියන්න බෑ. එහෙම කියන්න බැරි හැමදාම මේ කාමාවචර ලෝකේ මේ මනුස්ස ලෝකේ විතරක් නෙමෙයි දිව්‍ය ලෝක 6 සතර අපාය මේ මිනිස්සු ඔක්කොටම පහළ වෙන්නේ සිත් 54යිනේ. ඒකෙන් චෛතසික ගත්තාම 52 මේක ඔක්කොම වෙනස් වෙනවා කියලා අපිට කියන්න බෑ. හැමදාම මේ සිතුවිලි අපිට පහළ වෙනවා. සිත් 80 ගණක් ස්වාමීන් වහන්සේ 100 ගණකට බෙදෙනවා. ඔව් අපි ඒකෙන් චෛතසික 52යි. ඔව් මම කියන්නේ කාමාවචර ලෝකේ අපිට පහළ වෙන්නේ 52යිනේ. එතකොට ඒකෙන් කුසල අකුසල එහෙම තියෙනවා. දැන් මම ඉතින් කියන්න හදන්නේ දැන් බලන්නකෝ බුදුහාමුදුරුවන්ගේ කාලේ. දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ බුදුහාමුදුරුවන්ගේ ශාසනයෙම ඉඳගෙන වික්ෂුත්වයේ රැඳෙමින් බුදුහාමුදුරුවන්ට ගල් පෙරලපු බුදුහාමුදුරුවන්ගේ ජීවිතේ නසන්න හදපු භික්ෂුන් වහන්සේලා හිටියා. ඒ විතරක් නෙවෙයි මේ වගේ ප්‍රසිද්ධ නාලිකාවක අපිට කියන්න බැරි විසමාචාර ක්‍රියාවන්හි නිරත වෙච්ච සුදින්න උදායි වගේ හාමුදුරුවෝත් හිටියා. ඔව් ඒ වගේ දැන් බොහොම ගැඹුරින් ගත්තොත් උදායි හාමුදුරුවෝ සුදින්න හාමුදුරුවෝ සමහර කරපු කියා අපිට මෙහෙම කතා කරන්න ගොඩක් විනය කාරණා පැනුනේ. දැන් ඒ කරුණ එක මම කියන්න උත්සාහ ගන්නේ දැන් බලන්න සමහර කරුණ කාරණාවල බුදුහාමුදුරුවෝත් වෙනස් කරන්න ගියේ නෑ. දෙවරම් වෙලේ අනිත් පැත්තේ මේ උරුමරමින් හිටියා. බුදුහාමුදුරුවෝ අත ගහන්න ගියේ නෑ. මොකද ඒ සමාජයේ තියෙන ස්වභාවය පිළිබඳ යථාබෝධය. ඒකට මම කියන්නේ ඕකත් එක්කම තව වචනයක් කියනෝනේ අපි නිතර මේ බණ කියන රටේ නිතර බණ අහන රටේ ඇයි මේ අපරාධ කියන කතන්දරයක් තියෙනවනේ. ඒ ඉන්දියාවේ ගත්තාම ඌට වැඩි ප්‍රමාණයක් ඒ කාලේ සිද්ධ වුණා.
ලෝව බලා බුදුහාමුදුරු අලුයමේ බල්ලා කෙනෙකුට උදව් කරා මිසක් හැබැයි පැයෙන් පැය බලන්න කියන බුදුහාමුදුරන්ට වෙන කරන්න වැඩක් නැතුව යනවා. ඒ තරමට මේ සමාජයේ එහෙම විසම ගති ලක්ෂණ තියෙනවා. මේක හරියට තේරුම් ගත්තාම අපිට තියෙන මේක විසඳ ගන්න වෙන මාවත හදාගන්න මම කියන්නේ වැදගත්ම සාධකය වෙන්නේ අපි දකිනවා එහෙමනම් මේ සමාජ ක්‍රමයේ තුල අපිට හොඳ පැත්තට යනවා වගේම අපස්සට යන ගතියකුත් තියෙනවා. ඒකේ දා ඉඳන් අද දක්වාම තියෙනවා හෙටත් තියෙයි කියන එක තමයි පැහැදිලි කරන්නේ. ඔව්. ඒ වගේම මම මේ කියන්නේ දැන් ඇයි මේ නිතර බණ කියන බණහන අයට ඒක පිළිපදින්න බැරි? මනෝවිද්‍යාත්මක හේතුකුත් තියෙනවා. එකක් තමයි මේ කනට ඇහෙන දේවල් වලින් අපිට මතකයට එන්නේ කොච්චර විතරද? 10ක් 7ක්. 7යි. ඔව්. එතකොට ඒිට එහා මේ යන්නේ නැහැ. එතකොට අපි ටිකක් හඬ පාලනය කරලා උස් පහත් කරලා ඒ කියන විලාසය නැත්නම් අපේ මේ උච්චාරණ බද්ධව කතා කරන එක අනුව 38ක් අපිට තව ටිකක් කවන්න පුළුවන්. ඊට බොඩි ලැන්ග්වේජ් එක සිරුරේ ඉරියව්ව අංගපසක අංගවේ ඕකත් එක්ක තව කොටසක් අපිට යවන්න පුළුවන් 55ක් විතර. ඒ කිව්වත් මිනිස්සු ඒක ග්‍රහණය කරගන්නේ මොන ආකාරයෙන්ද කියන එක අපි තේරුම් බේරුම් කරලා ගන්න ඕන. මං හිතන්නේ මේක තව ටිකක් මම විස්තර කරන්න ඕන. අපි ඉදිරියේදී විස්තර කරගමු. මොකද අපි තමත් කෙටි විරාමයක් ලබා ගන්න ඕන. මගේ නිෂ්පාදකයන් අවශ්‍යපත් කරනවා අපි විරාමයකට ගිහිල්ලා ඒ කාරණා ටික පැහැදිලි කරගෙන ඉදිරියට සාකච්ඡාව අපි පවත්වාගෙන යමු. අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අද දවසේ යාත්‍රාව ඔබේ හිතට ඔබේ මනසට ගෝචර වෙන විදිහට දැනෙන විදිහට යමක් තිල්න කරන තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් අපි ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අපිත් සමග රැඳෙන්න ඉන්න කියලා. තමත් කිව්වත් විදිහට සමාජයත් එක්ක කටයුතු කරන්න අපි කවුරුත් කැමතියි. ඒක නිසාම අද දවසේ අපේ යාත්‍රා වැඩසටහනේ මාතෘකාව බවට පත් කරගන්නෙත් සමාජයේ යහපැවැත්ම සඳහා ධර්මය භාවිතා කරන්නේ කොහොමද කියන කාරණාව. වෙනතම මේ ධර්මයෙන් ගන්න තියෙන ආభాෂ කොයි වගේද ධර්මයත් එක්ක අපි කොහොමද ජීවත් වෙන්නේ ඉදිරියට ගමන් කරන්න කියන කාරණා පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නවා. අතීතය පිළිබඳව කතා කරා, වර්තමානය පිළිබඳව කතා කරා, අනාගතය පිළිබඳව යම් තැන්වලදී ස්පර්ශ වුණා. අපේ හැමදෙරෝ මේ විශේෂම තැනකට ආවට පස්සේ තමයි අපි අවස්ථාවක් උදා කරගත්තේ. කෙටි විරාමයකට ගිහිල්ලා ඉන්න. ඒක නිසා මම කැමතියි අර මේ වගේ ප්‍රශ්නකාරී තත්ත්වයන් අතීතයේ මීට වඩා දරුණුව තිබුණා කියලා වහන්සේලා පැහැදිලි කරලා දුන්නා. වර්තමානයේ ඒක නිසා මේ කියන සමහර කතා වලට පදනමක් නැහැ කියන කාරණාව තමයි ඉස්මතු උනේ. අපි එතනින් ඉදිරියට ගමන් කරමු අපේ. එතනම තරංග මම එතනින් කියන්න උත්සාහ ගත්තේ දැන් අර සමහරු යමක් පිළිබඳ හරි අපි තීරණයක් ගත්තේ නැත්නම් යම් පිළිබඳ නිවැරදි අර්ථකථනයක් කරගත්තේ නැත්නම් ඔහු හැම වෙලාවෙම සමාජය කෙරෙහි කලකිරෙනවා. බලන්නකො දැන් හැදෙන ළමයි එහෙම කියලා කියන උත්සාහ ගන්නවනේ. දැන් මම මේ කියන්න හදන්නේ මේ විඥානය කියන එක දැන් හැදෙන එකද අතීතයේ හැදුන එකද කියලා එහෙම වෙනසක් නැහැ. අපිට ඇති වෙන සිතුවිලි සමානයි. ඒ සිතුවිලි වල යම් අර පරිසරබද්ධව සමහර වෙලාවට අපිට අභිප්‍රේරණය කරනවා, අපිව වෙනස් කරනවා, එහෙම හේතු මත අපි වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ජීවිත කාලය පුරාම ආත්ම ගානක අපි ගත්තොත් අපි සංසාරේ පුරාවටම වැරදි කරනවා, හොඳ කරනවා, නරක කරනවා, ඔය ආශ්‍රයෙන් මේ මිනිස්සයා හැඩගැස්සෙනවා. හැඩගැස්සීම හොඳ පැත්තට වෙන්නත් පුළුවන්, නරක පැත්තට වෙන්නත් පුළුවන්. දහමින් කියන්නේ මිනිස්සයා යහපතට හැඩගස්සන එක. ඒකයි අපේ නිවැරදිම අපේ ස්වාමීන් වහන්සේලා දෙපළම විස්තර කරා බොහොම ලස්සනට. මේ කියන්නේ මේ බුදුදහම බුද්ධාගමයි කියලා ගත්තාම බෞද්ධ අපි ආගම සහ බුදුදහම කියන දෙකම ඉන්නවා. හැබැයි කතෝලික මුස්ලිම් වගේ අය හොඳට බණ අහනවා. ධර්ම කාරණා ග්‍රහණය කරගන්නවා. ඒගොල්ලෝ අපි යන ඉලක්කයට නොගියට කවදක හරි සංසාරෙ ගැටි කරගන්න නම් ඒගොල්ලන්ටත් එතෙන්ට එන්න වෙනවා. හැබැයි ඒගොල්ලෝ දැනට විශ්වාස කරන අන්තයක් තියෙනවනේ. එතකොට මම කියන්නේ දැන් බුදුහාම ළඟට වැග්ගපැද්ද වගේ ඇවිල්ලා කියන්නේ ස්වාමීනි අපි මේ අමුදරුව පෝෂණය කරන අය කාම භෝගී අය අපිට නිවන් දකින්න එච්චර ඉක්මනට කරගන්න බෑ. හැබැයි අපිට සුදුසු දහමක් ගෙන හැර දක්වන්න කියලායි කියන්නේ. බොහොම ලස්සනට කියනවා. ඉල්ලීම කරනවා. ඒ ඉල්ලීමත් එක්ක බලන්න වැඩි හරියක් අපි ගත්තොත් අපි මේ බුදුදහමේ අපේ හැමදෙරෝ බොහොම නිවැරදිව සූත්‍ර දේශනා දෙකක් සඳහන් කරා. පරාභව සූත්‍රය, වසල සූත්‍රය බලන්න කොච්චර ඒවයි ගන්න උකහා ගන්න ඕන කරුණු කාරණා තියෙනවද. දැන් මේකෙදි මම කියන්න උත්සාහ ගන්නෙම අපි නිවන් දකින්න ඕන අපි. නිවන තමයි අපේ අවසාන ඉලක්කය. ඉස්සෙල්ලම හදිස්සි වෙන්න එපා. පළමු දේ gedara ගිනි ගොඩක් කරගන්න නැතුව
අවුලක් හදාගන්න නැතුව ඉන්න මේ බුදුදහමේ තියෙන වැදගත්ම හරපද්ධතිය ගන්න. දැන් බුදුදහම හරි සර්ව සාධාරණව කරුණු කාරණා කියනවනේ. දැන් බලන්න පරාභව සූත්‍රයේ උනන් තමන්ගේ අම්මා තාත්තා පෝෂණය කරගන්න බැරි තමන්ට හැකියාව තිබිද්දී පෝෂණය කරන්න බැරි නම් තමයි පිරිහීමට කරුණක් හැටියට කියන්නේ. දැන් කොච්චර අම්මලා තාත්තලා ඉන්නවද සමහරව ඕක අනිත් පැත්ත. අම්මා තාත්තා හොඳට පොහොසත් දරුවන්ට සලකන්නේ නැති අම්මලා තාත්තලාත් ඉන්නවා අය අතරතුරේ. නැතුව නෙමෙයි. එහෙම අනන්තවත් අත්දැකීම් මට තියෙනවා. ගියා නම් මම ආයි පැත්ත බලාත බලන්නේ අපේ මූණේ දැලි ගාවා. මම අන්ත දුක් විඳිනවා ළමයි. සලකන්නේ වෙන කාට හරි ලියනවා. නැත්නම් සමාජයට කොහේ හරි ළමා නිවාසයකට හරි දේපල ටික ලියලා මහාභාරකාරයකට දෙනවා. ඊට පස්සේ වෙන්නේ වෙන ක්‍රියාවලිය. මම කියන්නේ බුදුදහම හරි අපූර්වට මේ තන ස්පර්ශය කරලා තියෙනවා. ඒ ස්පර්ශය කිරීමේදී මම මේ කරුණ කාරණා කියන්නේ දැන් හික්මීම සංවරකම විතරක් නෙමෙයි බුදුදහමත් එක්ක අපේ ගැමි විඥාණයට ආපු කරුණ කාරණා බලන්නකො. අපේ සංස්ථාව සමාජ සංස්ථාව පිළිබඳ අපේ හාමුදුරුවෝ බොහොම හොඳට දේශනා කරා. දැන් බලන්න ටිකක් අවුරුදු 29ක් 30ක් 31ක් වුණාම පිරිමි කෙනෙක් පිරිමි ළමෙක් ගෑනු ළමෙක් එහෙම දැක්කහම සමායෙන් අහනව නේද ප්‍රශ්නයක්. තරංගයෙන් එහෙම අහන්න බෑ. ඔයාගෙන මම දන්නේ හින්දා. මොකෝ පවුලක් පන්සලක් වෙන්න අදහසක් නැද්ද? මේ මොකක්ද අහන්නේ? පවුලක් පන්සලක් වෙන්න අදහසක් නැද්ද? ඒ කියන්නේ දැන් ඔයා බැඳලා නැත්නම් ඔයාට බඳින්න කාලේ හරි පවුලක් වෙන්න. පවුල් සංස්ථාවට ඇතුල් වෙන්න. මොකද ඒතර පන්සල වුණා? පන්සල කියන්නේ ඔයා පවුලක් වෙන්න අදහසක් නැත්නම් මහාන වෙන්න. ඒක සංස්ථාවක්. ඒ බලන්න ඒ සමාජ බැඳීම. ඒකනේ. දැන් එතකොට බුදුදහමෙන් මේ නිවනටම තල්ලු කරගෙන ගිහිල්ලා මේ කියන මේ එහෙම දේවල් නැහැ. දැන් මං දැක්ක එක දවසක් අපේ පන්සලේ කියලා කිව්වොත් කවුද කියලා අපේ දායකයෝ හොයන්නේ. එක උපාසකම්ම කෙනෙක් මට කියනවා මන්නම් හාඳුනන්නේ දැන් කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ නැහැ කිව්වා. මම ටිකක් ඇසුඩ ගිහිල්ලා ඇයි උපාසකම් නෑ මං හදන්නේ මං අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ කියලා කිව්වා. දැන් දානේ අරගෙන ආවා. උපාසක මහත්තයා මේ පැත්තේ ඉඳන් පන්සිල් ගන්නවා. උපාසකම්ම මේ පැත්තේ ඉඳන් පන්සිල් ගන්නවා. මම දැන් පන්සිල් දෙනවා. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වහම ඊට කලින් කියපු ශික්ෂාපදයට වඩා හයියෙන් උපාසකම්ම කියනවා අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. මහත්තයා මගේ මුණ දිහා බැලුවා. දැන් මේ මොකද්ද කතාව? සමහර දේවල් මේ ගිහි ජීවිතයේ ඉඳගෙන දරුමල්ව පෝෂණය කරගෙන තමන්ගේ සාම්පුරුෂය ළඟ තියාගෙන මේ මොකද්ද කියන්නේ? මට පිට මිනිස්සුත් එපා අනේ උඹත් එපා මට. එහෙම කතාවනේ. දැන් පෞල් සංස්ථාව තුල ඉන්නෝ නම් පෞල් සංස්ථාව තුල ඉන්න ඕන. දැන් ඒ පෞල් සංස්ථාවෙන් විනිර්මුක්ත වෙලා නම් එහා එහෙනම් එක්කෝ දස්සිල් මාතාවක් වෙලා හෝ අබ්‍රහ්මචර්යා සීලේ සමාදන් වෙලා ඉන්න ඕන. මෙතන පෞල් ප්‍රශ්නයක් හෝ ගැටුමක් තියාගෙන ඒකට සීලය ගාව ගන්න හොඳ නැහැනේ. එතකොට මේ තේරෙනව නේද සමහර දේවල් වරදවා අපි ග්‍රහණය කරගන්නවා. වැරදි තැනින් අල්ල ගන්නවා. දැන් මට මතකයි මේ සති දෙකකට තුනකදී කලින් තරුණ දියණියක් පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා යාට. එයා කියනවා හාමුදුරනේ බුදුහාමුදුර උඩ ඉඳන් බලන් ඇතිනේ. බුදුහාමුදුර උඩ ඉඳන් බලන් ඇති කියලා. එතකොට දැන් බුදුහාමුදුර උඩ ඉන්න බෑනේ. බුදුහාමුදුරෝ ආසවක්ෂය කළා සෝපදිශේෂ නිර්වාණය අනුපදිශේෂ නිර්වාණයෙන් ගියාට පස්සේ උන්වහන්සේගේ සිරුරක් හෝ විඥානයක් නැහැ. උන්වහන්සේගේ ධර්මය තමයි මේ පවතින්නේ. එතකොට මේ ධර්මය තමයි අපි පිළිපදින්නේ. ඒ ධර්මය ඔස්සේ තමයි අපි ගමන් කරන්නේ. එතකොට ඔහු ඇය හිතනවා එහෙනම් මේ ඔය වෙනත් දෙවිවරු වගේ බුදුහාමුදුරු උඩ ඉඳන් බලන් ඉඳගෙන අපිට මේ හොඳ නරක කියලා දෙයි වැරදි කට්ටිය අපායට තල්ලු කරයි හොඳ කට්ටිය දිව්‍ය ලෝකයට තල්ලු කරයි කියලා. ඔන්න ඔය වෙනස. මම කියන්නේ ධර්මයේ පිළිබඳ නිවැරදිව දකින්න. බුදුදහමේ තියෙන අපූර්වම ලක්ෂණය අපි ඕන කෙනෙකුට එය විවේචනය කළ හැකි. ඕන කෙනෙකුට ඒක නැවත නැවත ප්‍රශ්න කළ හැකි. ඒකනේ තියෙන අපි සංගෘත වෙන තරමට බැබලෙනවනේ. විරෝචනය
පැහැදිලිව. එතකොට ඒ නිසා මෙවැනි දහමක් නැහැනේ. වෙන අනිත් තැන්වල මේ දහම අපි විවේචනය කරොත් මොකද වෙන්නේ? එතන ස්වාමීන් වහන්සේ අවසරයි විවේචනය කියන එකට වඩා විචාරශීලී වෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දුද්දසෝ දුර්ලභෝදු අප්පටිවේ අතක්කා වචරෝ කියලා ගුණයක් තියෙනවා. බොහොම හරි අපේ හඳුනන තර්ක කරනකට ගෝචර නෑ කිව්වා. එතකොට අපිට එකඟ වෙන්න වෙන්නේ සාකච්ඡා කරලා කරුණු තේරුම් ගැනීම. බොහොම හරි. දැන් භාෂාවක අවශ්‍යතා 4 ගමුකෝ. Tamanට තේරුම් ගන්න. අන් අයට තේරුම් කරලා දෙන්න. ඒක ලියන්න. අන් අයට හේතු ගන්නන්න. ඒතර දැන් බුදුරජාණන් වහන්සේගේ භාවිතයත් එක්ක ස්වාමීන් වහන්සේ දැන් අතක්කා වචර කියන එකත් ගත්තාම තර්කයට නෙමෙයි ප්‍රඥාවට ගෝචර. එතකොට දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් විවේචනය කිව්වහම අද ඒක සමාජය අනවශ්‍ය විදිහට භාවිතා කරලා මේ ප්‍රජාතන්ත්‍රවාදී දහමක් මේක. දහම තුල අර පාළුගේ වළම් බින්දිනවා වගේ සමහර සංඝයා වහන්සේලා ගිහියත්ෝ දෙගොල්ලම. ඒ වගේ තැනකට තල්ලු කරන්න හොඳ නැහැ. හේතුව මොකද? දැන් දුරවබෝධ කටයුතු පඬිත වේදනීය තර්කයට ගෝචර නොවන හැබැයි ඥානයට ගෝචර. බොහොම හරි අපේ හඳුනන. මම තන විවේචන කියනට අද මම කියන උත්සාහ කරන අපි මානනය කියන එක තමයි අපේ ජීවිතේට ගොඩ දාගන්නේ. එතකොට දැන් විවේචනයත් එක්ක ඔබ වහන්සේ නිවැරදිව මම ඒක නිවැරදි කිරීම ගැන සතුටු වෙනවා. විවේචනයෙන් වෙන්නේ අකුසල චෛතසිකයක් ඉස්මතු වෙනවා. අනිත් එක සමානද? ස්වාමීන් වහන්සේ දැන් ගොඩක් දෙනෙක් දැන් ධර්මය පද නිරුක්ති දෙන්නේ මහ අහස පොළොව උහුලන්නේ නැති විදිහට. එතකොට දැන් ඒ දෙන පිරිස සමහරට කියන වචන නේ ස්වාමීන් වහන්සේ සමහරට පොත් ලියලා තියෙනවා තන්නිකරට පෙළට විරුද්ධයි ස්වාමීන් වහන්සේ. එතකොට එහෙම වුණාම දැන් ඕවා සමහරු අල්ල ගන්නවා මේ තමන්ගේ වැරද්ද හරි කියන්න දා ගන්නවා. ඒ නිසා ඒ සමාවෙන්න මේ වැඩිහිටියෙක් ස්වාමීන් වහන්සේ. නමුත් අපේ අර ක්‍රමයක් තියෙනවනේ මේ සාකච්ඡාවක් නිසා යම් දේවල් අපි දෙපාර්ශ්වෙම සාකච්ඡා කරන එක. ඒක කමක් නෑනේ මේ තරංගය. බොහොම හරි තරංගය. දැන් මම මේ කියන්න උත්සාහ ගත්තේ දැන් විශේෂයෙන් දැන් sannivedanaya මෙතන ප්‍රබල මාධ්‍යයක්නේ. ඒකට sannivedanaya කිව්වහම අපේ භාෂාවේ අපේ සීමා තියෙනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් බඩ රිදෙනවා කියලා කියන්න පුළුවන්. කොයි හරිද රිදෙන්නේ කියලා කියන්න පුළුවන්. හුඟක් රිදෙනවා කියන්න පුළුවන්. ඒ රිදීම කොහොමද නිර්වචනය කරන්නේ? ඒ වගේ මේ ධහම පිළිබඳවත් අපි නිර්වචනය කර ගැනීමේදී අපි ප්‍රකාශ කරන එක තම නැන පමණින් තමයි අනිත් කෙනා තේරුම් ගන්න. දැන් ඕක සංස්කෘතිය හා සම්බන්ධවත් එහෙමයි. දැන් ගිය සතියේ ධර්ම දේශනාවකට මට ආරාධනා කළා ඒ පුතාගේ තාත්තගේ අවුරුද්දේ දානේ. දැන් මාත් එක්ක වාහනේ යන ගමන් ටිකක් දුර ගිහිල්ලා ආනවා. හඳුනේ හෙට දානෙට හාමුදුරුවෝ ගන්නෙ කොහෙන්ද කියලා මගෙන් අහනවා. මං කිව්වා ගන්නෙ බඩු හාමුදුරුවෝ වඩම්මනවා කියලා මම කිව්වා. දැන් එහෙමයි ලොකු හඳුනේ සමා වෙන්න කියලා. දැන් ඔන්න බණ ඉවර වෙලා ආයි අහනවා මට ලොකු හඳුනේ හාමුදුරුවෝ ගන්නෙ කීයට ආයිද මෙයාට අර වඩම්මනවා කියන වචනේ හුරු නැහැ. මම ඒ වෙලාවෙත් කිව්වා රහසින් පුතේ වඩම්මනවා කියලා මම කිව්වා. හරි කියලා තේරුම් අරගෙන දැන් බණ ඉවරලා පන්සලට ඇවිල්ලා මාව බස්සලා යන්න ලෑස්තිලා මට කියනවා හඳුනේ නම් 10 මාරට මං වඩින්න. දැන් බලන්න දැන් ඒක මම කිව්වේ සත්‍ය සිදුවීමක්. දැන් අපි සංස්කෘතිය සදාචාරය දහම මේ ඔක්කොම පොඩි කාලේ ඉඳලා ගත්තේ නැත්නම් එයාට ඒක ටිකක් ජීවිතේට සම්බන්ධ කරගන්න හරි අමාරුයි. බද්ධ වෙන්නේ නැහැ. ඒ දේ අපි විහාරස්ථාන ආශ්‍රිතව පොඩි කාලේ ඉඳලා දහම් පාසලෙන් ඒ වගේම බෝධි පූජා තියලා මේ විදියට අර අපි හරි ආසයිනේ පොඩි කාලේ ඉඳලා අම්මා තාත්තා එකට ඇවිල්ලා පන්සලේ ගිහිල්ලා මෙන්න මේ පරිසරය සකස් වීම තුල දහම කියන එක උකහා ගන්න හරි ලේසි. ඔබවහන්සේ ඔහොම පැහැදිලි කරනකොට මම මේ අපේ ඥානතුසේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබවහන්සේ මේ අවධානය කරන්න කැමතියි මේ අපේ ජීවිතේට මේක බද්ධ කරගන්න එක. අර අපි යම් තැනක කතා කරා වගේ නිකන් උප්පත්තියෙන් උපැන්නෙන් එනවට වඩා මේක ජීවිතයට ප්‍රායෝගිකව සම්බන්ධ කරගෙන යම් අවබෝධයක් එක්ක යන්න මොකක්ද හොඳ ක්‍රමවේදය. දැන් මේ යම් දේවල් තියෙනවා දහම් පාසල තියෙනවා. නමුත් දහම් පාසලට ගියපුවම සමහර තැන්වලදී අපිට ඇහෙන තමයි ඒකත් යම් තරඟයකට තමයි දරුවන් යොමු කරවන්නේ. නමුත් මේ ධර්මයේ කියන එක හරියට පැහැදිලි කරගෙන ජීවිතයට ජීර්ණය කරගෙන සමාජයත් එක්ක කොහොමද කටයුතු කරන්න පුළුවන් අපිට? ඔව්. ඉතින් ධර්මයත් එක්ක අපි
ගනුදෙනු කරනකොට ධර්මයේ ජීවිතයට ගන්නකොට මම හිතනවා මහත්තයෝ මේ අපිට එතනදී අවශ්‍යයි විශේෂයෙන්ම තුනුරුවන් ගැන අපි ඇති කරගන්න සද්ධාව කියන එක වටිනවා. ඒ සද්ධාව කියන එක ඇති කරගෙන මම හිතනවා දැන් අපේ හුඟක් වෙලාවට අපි දැනුම එකතු කරන්න කැමතිනේ නේද? දැන් ගොඩක් වෙලාවට මම හිතන්නේ මේ ධර්මයේ කියන එක ජීවිතයට අවශ්‍යම දෙයක්. අපි දරුවන්ගේ ජීවිතවලින් ගොඩාක් දුරට ඈත් උනේ. දැන් හිතන්නකෝ අපි දැන් දරුවන්ට පාසල් ගියාම ඉගෙන ගන්න විශේෂ ශාස්ත්‍රයක් තියෙනවනේ නේද? දැන් බලන්න ඒ ඔක්කොම ටික දැන් ඇත්තම අපි ගත්තොත් එහෙම දැන් ජීව විද්‍යාව කියලා විෂයක් තියෙනවා. භෞතික විද්‍යාව කියලා විෂයක් තියෙනවා. රසායනික විද්‍යාව කියලා විෂයක් තියෙනවා. නේද? දේශපාලනික විද්‍යාව කියලා විෂයක් තියෙනවා. මේ ඔක්කොම විද්‍යාව. හරි? නමුත් විද්‍යාව කියන වචනේ කොහෙන් ආපු නම වචනයක්ද? ධම්මසප්පවතු සූත්‍රය මතක් කරලා බලන්න. ධම්මසප්පවතු සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරනවා චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි. විඥා උදපාදි කියන්නේ විද්‍යාව පහළ වුණා කියන එක. ඒතර විද්‍යාව පහළ වුණා කියන එක අර්ථය මොකද්ද? විද්‍යාව කියලා කියන්නේ ඒතර විද්‍යාව පහළ වුණා කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන ආර්ය සත්‍ය හතර පිළිබඳව අවබෝධයකටපත් වුණා කියන එක. ඒතර විද්‍යාව කියන එකේ වචනේ අර්ථය මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එකයි. එතකොට දැන් චතුරාර්ය සත්‍ය අවබෝධය කියන වචනය විද්‍යාව කියන වචනේ ඒතර බලන්න දැන් එතකොට අපි විද්‍යාව කියන දේ දරුවෙකුට ඉගෙන ගන්න ඕන කියලා හිතන්න. හරි? විද්‍යාව කියන වචනේ ඉගෙන ගන්න ඕන වෙනකොට දරුවෙකුට මොකක්ද ඉගෙන ගන්න තියෙන්නේ ඇත්තටම? ජීව විද්‍යාවක්, භෞතික විද්‍යාවක්, රසායනික විද්‍යාවක්. ඒ ඔක්කොම ඇත්තම මොකද්ද? ඇත්තම කතාව කිව්ව සුද්ධ ලියපු පොත් ටිකක් නේ අපේ හාමුදුරනේ. මේකේ තියෙන අවිද්‍යාව. අවිද්‍යාව. සුද්ධ ලියපු පොත් ටික සිංහලට ට්‍රාන්ස්ලේට් කරා. ට්‍රාන්ස්ලේට් කරලා අපේ විෂය නිර්දේශය දැම්මා. ඒත් අපි විද්‍යාව කියලා ඉගෙන ගන්නවා සුද්ධ ලියපු පොත් ටික. අවුරුද්දෙන් අවුරුද්ද එක එක එඩිෂන් එක එනවා. එක එක වෙනස්කම් කරලා එනවා. අපි ඉස්කෝලේ ගිහලා ඒක ඉගෙන ගන්නවා. ඒක ඉගෙනගෙන අපි සමාජයට එනවා. සමාජයට ආවට පස්සේ අපිට සමාජය යන්න බෑ ඒකත් එක්ක. ඒකෙදි අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ හාමුදුරුවන්ගේ වටිනාකම මේකේ නෑ. හාමුදුරුවන්ට කතා කරන්න ඕන විදිහ ඒකේ නෑ. දෙමව්පියෝ දෙන්නගේ වටිනාකම මේකේ නෑ. පින්පව් පිළිබඳ විශ්වාසයක් අවබෝධයක් ඒකේ නෑ. කර්මඵල විශ්වාසයක් ඒකේ නෑ. දැන් අපි කියන එකක් නෑ හම්බුනේ හොඳටම ඉගෙන ගත්තොත් එහෙම වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් අර මහපාරේ හොරකම් කරනවා අපි දැක්කනේ. ඔව් දැන් ඇත්තටම දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ තියෙන දේත් එක දැන් අපේ තරංග පුතා අහපු එකේදී දැන් තරංග පුතා විමසන්නේ මේ සමාජීය අවශ්‍යතාවයක් ගැනනේ. එතකොට දැන් කොතනින්ද පටන් ගන්න කියලා. ඇත්තටම තමන්ගෙන් පටන් ගත්තාම හරි. දැන් තරංග කිව්වා පුතෙක් මේ දරුවෙක් ඉන්නවා කියලා. එයා පොඩි කාලේ ලබන ආభాෂය. එයාගේ ගමන තීරණය කරන්න ලොකුම දායකත්වය පූර්වාචාරින් වශයෙන් ඔය පුතාටයි ඔය පුතාගේ ස්වාමි දිනේටයි තමයි මේ පසුබිම හදන්න තියෙන්නේ. ඒතර ඒ පසුබිම තමයි දැන් මට මතකයි මම ඒක කමන්නේ නැහැ බාධා කරන්නේ. මට මතකයි මම පවුලේ 10 වෙනියා. මට මතකයි අවුරුදු 4මාරදී වගේ ඥානතුසාඳුර දන්නවා අපේ මව්තුමිය ගැන. මගේ සරම අර ගෝනි මහන ලනු තියෙන ඒ ලනුවකින් බැඳලා මල් වට්ටිය දීලා පන්සලට එක්ක යනවා. කිසි වැඩක් කරන්න බෑ. කිසි වැඩක් නැහැ. හැබැයි දහම් පාසල ඉවරනම් ගෙදර ඉන්න බෑ. අවුරුදු 5ක් ඇති උපරිම. දැන් බලන්න ඊට පස්සේ මට මතකයි බදාදට බණක් යනවනේ අපේ. ඒ බදාද දවසේ 7 වෙනකොට කැඩීච්ච රේඩිය එකක් අපිට තිබ්බේ. ගෙදර ඉන්නවා නම් 6-7 දෙනා ඒ රේඩිය එක ළඟට එන්න ඕනේ. එදාට බණහපු නැති කිසි කෙනෙකුට කන්න දෙන්නේ නැහැ අම්මා. අන්න සමාජය තුළ අදටත් අපි වැඩි හිටිය කෙනෙකුට නැගිටින්න ඕනේ. මට මතකයි එක දවසක් අපේ උපාසකම්ම කෙනෙක් කෙනෙකුට අම්මට වඩා වැඩි හිටියේ නැගිටින්නේ නැහැ කියලා ගැහුවා මට එවිලම. දැන් පේනවද ඒ ක්‍රමය තුලින් තමයි ආකල්ප චර්යා වෙනස් කරන්න පුළුවන්. හොඳයි සම්මාස. එතනදී අපේ හාමුදුරනේ මේ මම මෙහෙම දෙයක්ත් හිතනවා. එතකොට ඒ අපි ඉගෙන ගන්න දේවල් තුල ඇත්තටම දරුවන්ට අර එතනින් එහාට ගියපු අර දහම් අධ්‍යාපනය කියන එක වැදගත්. අපේ මහත්තයා කිව්වා වගේ දහම් අධ්‍යාපනය කියන එක විභාග මත පදනම් විය යුතු නෑ. දහම් අධ්‍යාපනය කියන එක අද බලන්න දරුවෙක් දහම් පාසල් ගිහිල්ලා වුණත් ඉගෙන ගන්න විභාගේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්නනේ.
මේ සමාජයට වැරදිලා තියෙන තැන මම නම් හිතන්නේ ධර්මයේ කියන එක ප්‍රායෝගික කරගත්තේ නැති එකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. ධර්මයේ කියන එක පුළුවන් තරම් ළමයින්ට දෙන්න ඕනේ පාඩම් කරන්නවක්වත් පොතක ලියා ගන්නවක්වත් මේ ඒක විභාග ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්නවත් නෙවෙයි. අපි ඒක දෙන්න ඕනේ දරුවෙකුට ජීවිතේට පුතේ මේක පුරුදු කරගනින්නලා. මේක ප්‍රැක්ටිස් කරගනින්නලා. නේද? මේ සීලය ගැන පන්සිල් පද පහ උගන්වනවා නම් මේක පුරුදු කරගන්න. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයක් ගැන කියනවා නම් ඉන්ද්‍රිය සංවරයේ අඩුතරමේ පෞල් ජීවිතයක්වත් ගත කරන්න ස්වාමියා භාර්යාවට පමණක් සීමා වෙච්ච ආසාවල් ටිකක් තියාගෙන එතනින් එහාටවත් ඉන්ද්‍රිය සංවරය පුරුදු කරගනින්නලා. එහෙම දෙයක්වත් අපිට අඩුතරමේ යම් පුරුද්දක් අපිට ලබා දෙන්න පුළුවන්. එතකොට ඒවත් එක්ක මම හිතන්නේ ඊළඟ වැදගත්ම දේ තමයි අපේ හාමුදුරුවෝ මේ මහත් ඇහුවා වගේ අපි අර පටන් ගන්නෙ කොතනින්ද කියන එක. මම හිතනවා දරුවෙක්ගේ ජීවිතයක් ධර්මානුකූල කරගන්න පටන් ගත යුතු තැන තමයි දෙමව්පිය චරිතවත් වීම. බුදුහාමුදුරුවෝ කියනවානේ දෙමව්පියන්ට කියන වචනයක් කියනවා අර සබ්‍රහ්ම කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා යම් ගෙදරක අම්මා තාත්තා දෙන්නෙක් ඉන්නවනම් ඒ ගෙදර පූර්ව ආචාර්යවරු සහිතයි කියනවා. පළවෙනි ගුරුවරු දෙන්නෙක් ඉන්නවා කියනවා ඒ ගෙදර. යම් ගෙදරක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවනම් ඒ ගෙදර බ්‍රහ්ම සහිතයි කියනවා. බ්‍රහ්මයෝ දෙන්නෙක් ගෙදර ඉන්නවා කියනවා. යම් ගෙදරක අම්මයි තාත්තයි දෙන්නෙක් ඉන්නවනම් ඒ ගෙදර පූර්ව දේවතා සහිතයි කියනවා. දෙවිවරු දෙන්නෙක් ගෙදර ඉන්නවා කියනවා. අපි එතනින් අරගෙන බලන්නකො එතකොට. එතකොට එහෙනම් අපි ඇත්තටම අද දරුවන්ගේ ජීවිත අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ අර ඔවාදෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට කියන අපි ඉගෙනගෙන තියෙන්නේ. එතකොට දෙමව්පියන්ගේ ජීවිත පිළිවෙලක් වෙන්නේ නැතුව දෙමව්පියන්ගේ ජීවිත යම් යම් විදිහකට පිරිහීමකටපත් වෙලා දරුවන්ගේ ජීවිත විතරක් නිවැරදි වීම කියන එක මහත්වයේ බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා කකුල් වන්ට කෙලින් යන්න කියනවා වගේ දෙයක් නේ තියෙන්නේ. ඒ නිසා දෙමව්පියෝ දෙන්න කියන්නේ පළවෙනි ගුරුවරු දෙන්න. ඒ කියන්නේ අම්මලා තාත්තලා අපි හාමුදුරුවෝ කිව්වා වගේ අම්මලා තාත්තලා අපිට පොතක ලියා ගන්න කියලා නෝට් එකක් දීලා උගන්වලා නැහැ. නමුත් අපි අපේ අම්මා දිහා බලාගෙන තාත්තා දිහා බලාගෙන හැදෙනවා. දැන් අදටත් මට තියෙන පුරුද්දක් තියෙනවා. ඉස්සර අපේ ගෙදර අම්මා එක බත් ඇටයක් ගෙදර විසිකන්නේ නැහැ. මම කවදාවත් දැකලා නැහැ. ගෙදර කට්ටිය ඔක්කොම කාලේ ඉවරුණාට පස්සේ එක්ක බත් මුට්ටිය ඉවරයි. ටිකක් හරි ඉතුරුනොත් එම අම්මා ඒක අවුවේ දාලා වේලනවා. වේලලා කොටලා හවස තේවනකොට අග්ගල ගෙඩියක් දෙනවා අපේ හාඳුනේ. අතට මේ අග්ගල ගෙඩියක් හදලා අර මේ පිටි ටිකෙන්. ඒක ලෝභකම නෙමෙයි. ලෝභකම නෙමෙයි අර පිරිමැස්ම. අද මට අදටත් තියෙනවා මේ පුරුද්ද. පන්සලට යමෙක් දාන ටිකක් ගෙනාවොත් එහෙම මට ඒකේ විසික්කනවා බලන්න බෑ. විසික්කනවා බලන්න බෑ. පන්සලට දාන ගෙනාවොත් එහෙම බුද්ධ පූජාව තිබ්බ අපි වළඳුවා. මම කියන්නේ ඊටු ටික ගෙදර අරන් යන්න. ගෙදර අරන් ගිහලා එක්ක අවශ්‍ය කෙනෙකුට දෙන්න. නැත්තම් ඔයාලා පරිහරණය කරන්න කිසි ගැටලුවක් නැහැ. අපි පන්සලේ තියාගෙන අපිට මේ ටික විසික්කන්න බෑ. ඒ පුරුද්දාවේ අම්මගේ. මහාන් වෙච්ච මට ඒ පුරුද්දාවේ මගේ අම්මගේ. ඔබ වහන්සේ ඔහොම දේශනා කරනකොට අපේ හඳුනන දැන් උන්වහන්සේ එක තැනකදී කියනවා මේ දෙමව්පියන් බ්‍රහ්මයින් විදිහට සැලකුවා. එහෙම නැත්නම් පූර්ව ආචාර්යවරයන් විදිහට සැලකුවා. ගෙදර ඉන්න දෙවිවරු දෙන්නා විදිහට සැලකුවා. බුදුන් වහන්සේ මේ බ්‍රහ්ම දෙවියන් ඒ වචන භාවිතා කරේ එදා සමාජයේ තිබුණු වටපිටාවත් එක්ක. ඒක එකපාරම වෙනස් කරේ නැහැ. දැන් මම මේ අහන ප්‍රශ්නේ මේ ධර්මය අපිට දෙන්න එහෙම නැත්නම් මේක සමාජගත කරන්න නිවැරදි විදිහට හැමදේම වෙනස් කරන්න බෑනේ. මේ පවතින සමාජය තුළ ඒ තියෙන දේවලුත් එක්ක කොහොමද ඒක සමාජගත කරන්නේ? ඔව් ඇත්තටම දැන් අපේ අවසරයි නායක හාමුදුරුවෝ මතක් කරපු කාරණා දෙකක් ගැනත් මම අවධානය යොමු කරනවා. අර මේ ශාසනික අපේ මේ ඉගැන්වීම සමාජගත කිරීම හා භාවිතය ගැන ගත්තොත් දැන් අපේ ප්‍රධානම ඉලක්කය තමයි නිවන. හැබැයි ත්‍රිවර්ගයක් තියෙනවා. තුනක් තියෙනවා. මෙලව සැප, පරලොව සැප, නිවන් සැප. ඒ තුනටම තමයි ධර්මයේ ඉලක්ක කළා දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ එක තැනකදී දේශනා කරනවා තථාගතයන්න් වහන්සේ බුදු වුණා කියලා දේශනා කළා නම් ඒක දෙවියන් සහිත මේ ලෝක ප්‍රජාවේ කිසි කෙනෙකුට අභියෝග කරන්න බෑ එහෙම නෙවෙයි කියලා.
ආර්ය සත්‍ය අවබෝධ කරා මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ ධර්මයට අභියෝග කරන්න බෑ. උන්වහන්සේ ලෝකේ යම් පැනවීමක් කළා නම් මේ කාරණා මෙන්න මේ ප්‍රතිපදාවේ ගියොත් සුගතිය මේ ආකාරයට අකුසලයන් කරොත් දුගතියට යනවා කියලා ඒක ආයේ වෙනස් කරන්න බෑ කාටවත්. ඒක තමයි මේ ධර්ම පරියායේ තියෙන ක්‍රමවේදය. ඊළඟ කාරණාව දැන් උදාහරණයක් මම අපේ තරංග පුතා අහපු ප්‍රශ්නෙට මෙහෙම කියමුකෝ. දැන් අම්මලා තාත්තලා ලොකු මැසිවිල්ලක් තියෙනවා ළමයි කාටුන් බලනවයි කියලා. එතකොට දැන් කාටුන් බලන්න එපා කියන එකට වඩා ඕකට ජාතක කතාවක් හැදුවොත් කොහොමද? අන්න තාක්ෂණීය භාවිතය. දැන් බොදු නාලිකා ගණනාවක් මේ රටේ ස්ථාපිතයි. අඛණ්ඩව ධර්මයේ ගලාගෙන යනවා. තාක්ෂණයේ හොඳ භාවිතයක්. ඒතර අපි මේ ආකල්ප වෙනස් කරනකොට සමාජයේ මේ තියෙන දේවල් හොඳ අතට පෙරලා ගන්න ඕනේ. උදාහරණයක් වශයෙන් මෙහෙම ගමු. දැන් මේ නවීන සමාජයක් තුළ දරුවෝ උදාහරණයක් වශයෙන් රජවරුන්ගේ නම් ටික දන්නේ නැහැ. කාටුන් යන වැඩසටහන් ටිකේ නම් ටික දන්නවා. එහෙමනේ වෙලා තියෙන්නේ. උතනදී අපේ හැමෝටම මෙහෙම දෙයක්ත් තියෙනවා නේ. දැන් ඇත්තටම ජාතක කතාරි කාටුන් එකට හැදුවා කියන්නේ මම හිත ගොඩක් නාලිකාවට තියෙන මේ ප්‍රශ්නේ ඔක විකුණ ගන්න බෑ. මාකටිං කරන්නේ කොහොමද? ඒක තමයි. ඒක තමයි සමාජය වෙනස් කරන්න වෙනවා අපිට. දැන් ඒක දැන් හුරුකමක් නැතිකමයි මිනිස්සුන්ගේ විඥානය මේ ඥානතුසහඳුරු හදලා තියෙන ක්‍රමයක. හදලා තියෙන ක්‍රමය. ඒක තමයි ඇත්තටම මේ අද වෙනස් කරන්න මම අපි උත්සාහයක් කරන් බලන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් මම එක අවස්ථාවකදී දැක්ක ওই චූටි දරුවෙක් මොන බලන්න අපි සමාජයේ හිතන්නේ නැති පැත්තක් මම ළඟට එක්කාවා. එයාට අවුරුදු 9ක් විතර වගේ මං උපමා කියන්නේ මං හිතනවා. මේ දරුවා දැන් ඉස්කෝලේ යන්න කැමති නැහැ. අම්මත් එක්ක හරි තරහයි. පොත් ඉරනවා. දැන් පොඩි සතෙක් ගියොත් එහෙම එයා පස්සෙන් යනවා හැම තැනම. දැන් ළිඳකට බැස්සොත් එයාත් බහින්න යනවා. දැන් මේක මානසික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් මේ ප්‍රශ්නය විසඳන්න ඉස්සෙල්ලාම බලන්න ඉපේ මේ වැඩිහිටියන්ගේ මොකද්ද කියලා. දැන් බලනකොට මේ පොඩි පුතා ඉන්නේ කිරියම්මත් එක්ක. අත්තම්මත් එක්ක. අත්තම්මට හරි ආදරෙයි. ඒ අර මේ තරුණ අම්මයි තාත්තයි වැඩට යනවා. මේ අම්මා කියන්නේ මේ පුතාගේ අම්මා තරුණ අම්මා ලෙඩ වුණාම දැන් මේ අච්චි අම්මා ලෙඩ වුණාම බෙහෙත් ටික විසික් කරනවා. බයිනවා. සරට කතා කරනවා. ඒකට හරි පුතා කැමති නෑ. දැන් බලන්න මේ තේරුම් ගන්න ඕනේ තැන මේ අහන සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් මේක. අම්මලා කියන්නේ ආය අම්මලා වැඩකාරයෝ එහෙම නෙමෙයි. ඒකත් මතක තියාගන්න ඕනේ මේ අහන කට්ටිය. ඊළඟට ඒ දරුවා දැන් ඉස්කෝලේ යන්න එතකොට මේ ගෙදර තියෙන මොකක්වත් කරන්නේ අර සත්තු පස්සේ යන්නේ සත්තුන්ට වඩා මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි කියලා හිතනවා දැන්. දැන් බලන්න මනස වෙනස් වුණු හැටි. දැන් ප්‍රශ්නේ තියෙන දැන් මෙයාට බෙහෙත් දෙන්න ඕනේ. මම කිව්වා බෙහෙත් දෙන්න ඕනේ ඔය අම්මට කියලා. මොකද තමන්ගේ අම්මට අර රැකවරණය දෙන ආදරය දෙන අත්තම්මාට අර විදිහට කරන නිසා අර පුතා කැමති නෑ. හරි තරහක් එනවා යාට. දැන් පේනවද මේ අපි තේරුම් ගන්න ඕනේ තරම් මේ ධර්මයේ භාවිතාව ඕනේ. ඒතර අම්මාගේ ගුණය දන්නවා නම් අර තරුණ අම්මා අර ප්‍රශ්නේ එනවද? දැන් අජාසත්තලා බෝ කරන්නේ කවුද එතකොට? මේ සමාජයට දෙවිදත්තරලා හදන්නේ කවුද? අපි තේරුම් ගන්න එපා මේක. ඒක එක පැත්තක්. අනිත් එක තමයි සමස්ත සමාජයේම එක වේදිකාවට ගෙන්න බෑ පුතේ. බුදුහාමුදුරන්ට බැරි වුණා. එහෙම අපේ උත්සාහයකුත් නැහැ. ඒකත් අපි තීරණය කරගන්න එපා. අනාත්ම තැනකනේ අපි ඉන්නේ. අපි මේ ධර්ම පරියායත් එක්ක ඉන්න එපා. ඒ නිසා මේකදී අපිට තේරුම් ගන්න දැනට අපිට ශ්‍රද්ධාවන්තයෝ ඉන්නවා. ඥානවන්තයෝ ඉන්නවා. ඒ ගෝචර වෙන එකත් එක්ක අපේ ධර්මයේ ගැඹුරුම තැන ස්පර්ශ කරන කණ්ඩායමකුත් ඉන්නවා. ආමිෂය කරන කණ්ඩායමකුත් ධර්මයේ ශාස්ත්‍රීය වශයෙන් අධාරණ අර ආමිෂ ප්‍රතිපත්ති ශාසනයක් නේ. ඒක අනිත් එක තමයි පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද. ඒ තුනම අදට ආරක්ෂා වෙලා තියෙන නිසා මේ කණ්ඩායම එකතු කරගෙන දැන් අපි හැම වෙලාවෙම sannivedanaya කරන්න ඕනේ. උදාහරණයක් මම කියන්නේ. බොන තාත්තෙක් ඉන්නවා කියන්නකො. අම්මත් බයිනෝ. දරුවෝ බයිනෝ. අර මෙයා තිනු තඩුපාඩුත් කියනවා. එතකොට හැදෙයිද? හැදෙන්නේ නැහැ. මට මතකයි ඒක පුතෙක් මට ඇවිල්ලා කියන ආන්දරුවනේ මං තාත්තා බීලාව දවසට මං තාත්තා ළඟ නිදාගන්නේ කිව්වා. මම කිව්වා ඇයි? මං තාත්තට එදාට තමයි වැඩිම ආදරෙකට මම ඔළුව අත ගාලා තාත්තා අර මේ එහෙමනම් හරි ලස්සනයිනේ. අද ටිකක් මූණ එහෙම ගඳත් එක්ක නිකන් මේ මං ඒකට නම් කැමති නෑ. අර ඊයේ හිටිය විදිහට ඉන්නකෝ.
මම ආසයි. මම අද තාත්තත් එක්ක නිකන් නෑ එපා කියලා කියනවලු. නමුත් එයා දෙහි ගාලා අරයට හරියට ආදරය කරන්න මෙතන. බීම නැවතුවා පුතේ. අන්න එතෙන්ට සමාජයේ ගේන්න ඕනේ. ප්‍රායෝගිකත්වයට එනකොට අපිට අපේ සමහර විට තියෙන හුඟක් දේවල් වෙනස් කරගෙන අපේ අර ෆ්‍රේම් කඩාගෙන ඉස්සරහට යන්න ඕන කියලා කියන්නේ නේද අපි. රාමු වෙලා හිටියොත් එහෙම එක තැනකට අපිට එතනින් එහාට යන්න ඉඩකඩක් ලැබෙන්නේ නැති වෙයි. අපි කෙටි විරාමයක් ලබා ගන්න ඕන මම නිෂ්පාදක කරන්න විසිපත් කරන හැබැයි ඊට පෙර ආතෝ මම එක තැනකට පොඩක් ඔබ වහන්සේට ඇවිල්ලා යන්න කැමතියි මේ කතා බහ එන්න ඕන නිසා විශේෂයෙන්ම අපි තාක්ෂණය පැත්ත කතා කරන්නේ අපේ හොඳනේ. අපේ හාමුදුරුවෝ මේ තාක්ෂණයේ පැත්තයි මේ චීවරයට එහා ගියපු මේ චීවරයත් එක්ක බැඳලා තියෙන තවත් බොහෝ දේවල් උන්වහන්සේගේ තියෙනවා. මොකද මම සාමාන්‍යයෙන් උන්වහන්සේ ටිකක් කාලෙකින් ඉඳන් දන්න කියන නිසා ඔබ වහන්සේ තාක්ෂණයේ පැත්තෙන් හුඟක් පරිපූර්ණයි. තනියම රේඩියෝ නාලිකාවක් කරන්න, රූපවාහිනී නාලිකාවක් කරන්න තරම් දැනුම ඔබ වහන්සේත් එක්ක තියෙනවා. ඒත් එක්කම මනෝවිද්‍යාව පැත්තෙන් ඔබ වහන්සේ හදාarලා තියෙනවා. තරුණ තරුණයන් එක්ක රාජ්‍ය නිලධාරීන් එක්ක කටයුතු කරනවා. විශ්වවිද්‍යාල මට්ටමින් පීඨාධිපතිවරයෙක් විදිහට ඔබ වහන්සේ කටයුතු කරනවා. මේ සියල්ලත් එක්ක දහමත් එක්ක කොහොමද ජීවත් වෙන්නේ කියන ප්‍රශ්න වෙලාවකට අපිට පැන නගිනවා. මේ තරම් රාජකාරී කරන මේ තරම් වැඩ කටයුතු කරන හැබැයි පන්සලත් එක්ක දායකනුත් එක්ක ඔබ වහන්සේ තමත් හොඳින් ළඟින් බැඳලා ඉන්නවා. මේක හරි වටිනවා අපේ ජීවිතවලට එකතු කරන්න පුළුවන් නම්. ඒක වැදගත්ම දේ තමයි භූමිකාව තේරුම් ගැනීම. වැඩ පරිසරයට ගියාම මම ඒ වැඩ පරිසරයේ. එතකොට පන්සලට ගියාම මේ පන්සල් පරිසරයේ. එතකොට ඒක තේරුම් ගැනීම තුළ අපිට හරි ලේසි. සාමාන්‍යයෙන් අපි හාමුදුරු හැම කෙනෙක්ම හිතන් ඉන්නේ මේ දවල් 11ට 12ට එකට දෙකට ඇවිල්ලා හාමුදුරුවෝ සැතපීලාද කියලා අහන සංස්කෘතියක් නෙවෙයි. හාමුදුරුවෝ එහෙම සැතපෙන්නේ එහෙම නිදා ගන්න මේ කොටසක් නෙවෙයි. ඔබ වහන්සේ IT ස්පෙෂල් කරලා තියෙන්නේ. ඔව් විශේෂයෙන් නෑ තොරතුරු තාක්ෂණික විෂය මගේ වෙනමම කියවීමක් තියෙන්නේ. මම තොරතුරු තාක්ෂණ විෂය ඔස්සේ තමයි මම දැන් විශේෂයෙන් මගේ ප්‍රාගුණ්‍යතාවය තියෙන්නේ. දැන් මම චූටි නිවැරදි කර ගැනීමකුත් මම මේ ගමන් කරාට කමක් නැහැ. ඔය කාටුන් ගැන අපි කියවුණා. දැන් කාටුන් සමහර වෙලාවට අපි බලන්න එපා කියනවා ළමයින්ට. ඒ බලන්න එපා කියන්නේ එක හේතුවක් තියෙනවා හැම ළමයෙකුටම නෙවෙයි. දැන් අධික්‍රියාකාරී වගේ ළමයෙකුට කාටුන් බැලුවාම එයාගේ බ්‍රේන් එක වෙන්නේ වෙනස් එකක්. අපේ මේ තාක්ෂණික ශිල්පීන් අය දන්නවා. දැන් ඔය මේ රූපරාමු හැදෙනකොට ඒවයි අපි එක එක තියෙනවා 24. ඒ වගේ එක එක ප්‍රමාණ වලට රේට් හදනවානේ. කාටුන් එකක් අර සාමාන්‍ය රූපරාමු වලට වඩා වේගයෙන් යනවා. එතකොට මේ වේගවත් යනකොට මොලේ තියෙන සංජානනය කරගන්නවා එයා අධික්‍රියාකාරී ළමයා තවත් අධික්‍රියාකාරී. සමහර අපේ කාටුන් බලන්න කියනවා වගේ දැන් අධික්‍රියාකාරී වගේ ළමයි කාටුන් බැලුවොත් වෙන්නේ මොකද එයා තවත් ඇග්‍රෙසිව් වෙනවා. ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එතකොට එහෙම දේවලුත් තියෙනවා. ඒ මට සුවිශේෂත්වයේ තියෙන්නේ මේ විෂය පරාසය තුල හැම එකක්ම ස්පර්ශය කරාම හැම වැඩක්ම මට හරි පහසු වෙලා තියෙනවා. ඒ පහසුව අපිට ජීවිතේ අනිත් අයට තේරුම් කරලා දෙන්න වෙන්න පුළුවන්. දැන් ඔබ නොදන්න පැත්තකුත් තියෙනවනේ මගේ. දැන් මම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයට එන්න කලින් මම වේදිකා නාට්‍ය කීපයක් නිෂ්පාදනය කරලා තිබුණා. ඒක දන්නේ නැහැ. ටෙලි නාට්‍යයක් මම නිෂ්පාදනය කරලා තිබුණා. කලාව ළඟ බොහොම සමීප සම්බන්ධතාවක් තිබිලා තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක බැලුවාම මේ හරි චරිත හඳුනා ගැනීම අපිට පහසුයි. විශේෂයෙන් ඊළඟ කාරණේ තමයි මම හරි යමක් ලේසියෙන් කරන්න පෙළඹෙන කෙනෙක්. අමාරුවෙන් කරන්නේ නැතුව ඒක දැන් හුඟක් දන්නවා. පෞද්ගලික දවස්වල ගත්තාම අපි මේ දුරස්ථ අධ්‍යාපනයේ ලංකාව පුරා ව්‍යාප්ත කරන්න ලොකු කටයුත්තක් ගත්තා. මේ ධර්ම භාවිතය සඳහා අපි හඳුන්නේ දැන් අපි දහම් පාසල් පද්ධතිය ඔක්කොම ඔය දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයට ගෙනල්ලා ඒගොල්ලොන්ගේ මේ අධ්‍යාපනයට වඩා ඔබ වහන්සේලා දෙනම මේක අවධාරණය කරා මේ සාදුචර්යාවන් ගන්න. හොඳ වැඩක් කරලා ඒක අපිට අප්ලෝඩ් කරලා එවන්න ෆෝන් එකකින්. එතකොට ඒකනේ ආකල්පනේ අපි හදන්න ඕනේ. ඔබ වහන්සේත් නිවැරදි කිව්වා මේ තාක්ෂණය භාවිතා කරන්න පුළුවන් සාරධර්ම ප්‍රවර්ධනය සඳහා. එහෙම. ඒකට නූතනයේ ස්වාමීන් ගොඩක් ඉන්නවා. අපි තවත් සාකච්ඡා කරමු ඉදිරි අවස්ථාවලදී. තාක්ෂණයත් එක්ක සාරධර්ම ජීවිතයට එකතු කරගන්නේ කොහොමද? මේ වෙනස් වෙන පරිසර රටාවන් එක්ක හැමදාමත් වෙනස් වෙනවා. නමුත් අපි යම් යම් වැරදි තැන් වලින් අල්ලා ගැනීම නිසා යම් යම් වැරදි අදහස් සමාජය තුළ ප්‍රකාශ කරනත් අපි දකිනවා. කොහොම නමුත් නිවැරදි තැන අවබෝධ කරගෙන නිවැරදි විදිහට හැසිරෙන්නට ධර්මය ජීවිතයට ලං කරගන්න අපි උත්සාහ කරමු. අන්නේත් මාධ්‍ය නාලිකාවක් විදිහට මාධ්‍ය ජාලයක් විදිහට ලංකාවේ මාධ්‍ය ආයතන රැසක එකමුතුවක් විදිහට අපේ මාධ්‍ය ජාලය විවිධ නාලිකාත් එක්ක ඔබව මුණ ගැහෙනවා. සියත ටීවී මාධ්‍ය තුලින් අපි වසර ගණනාවක් පුරාවට මේ සත්කාරය කරන්නේ කිසිම
ලාභ අපේක්ෂාවකින් තොරව විශේෂයෙන්ම මුදල් බලාපොරොත්තුවක් නැතුව තමයි මේ වටිනා ගුවන් කාලය සඳුදා දවසේ පැය දෙකකට සමීප කාල සීමාවක් අපි මේ වෙන් කරලා තියෙන්නේ. ඉතින් අපිට ලොකු සතුටක් තියෙනවා මේ උතුම් කාර්යයත් එක්ක බොහෝ පිරිසක් අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා මේ කටයුත්තේදී. විශේෂයෙන්ම නරඹන ඔබට අපේ ස්තුතිය ගෞරවය මේ මොහොතේ පිළිගන්වනවා වගේම මේ කාර්යබලයේදී අපේ සභාපතිතුමන් රොෂාන්ත කාර්යපතිතුමන් ඒ වගේම මේ වැඩසටහනේ නිර්මාතෘවරයා අපේ සියලුම වැඩසටහන් වලට උපදේශකත්වය ලබා දෙන ප්‍රියන්ත කාර්යපතිතුමා ඒත් එක්කම මේ සමස්ත නාලිකාවේ ඉන්න සියලුම ශිල්පීන් සියලුම දෙනාගේ දායකත්වය මේ වෙනුවෙන් ලබා දෙනවා කියන එකත් අපි බොහොම ගෞරවපූර්වකව සිහිපත් කරනවා. මේ සියල්ල සම්බන්ධීකරණය කරලා මේ වැඩසටහන අධ්‍යක්ෂණය කරන අපේ බාලසූරිය ඉතාමත් සුවිශේෂී කාර්යභාරයක් කැපවීමක් ලබා දෙනවා මේ වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයා විදිහට. මේ හැමදෙනාමත් බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් අපි හඳුන්වන්නේ කෘතවේදී වුණු අපි මේ පිළිබඳව පොඩ්ඩක් මතක් කරලා යන්නේ හරිය වටිනවා. මොකද මේ සමාජයට අද දවසේ අපි කතා කරන මාතෘකාවත් මේ සාරධර්මත් එක්ක කොහොමද අපි කටයුතු කරන්නේ කියන කාරණාව. මේ සියල්ලත් එක්කම අවසන් විනාඩි කිහිපය තුළ තමයි අපි මේ රැඳිලා ඉන්නේ. ඒක නිසා මම කැමති ප්‍රශ්නයක් ඉදිරිපත් නොකර ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්න මේ කතා කරපු දේවලුත් එක්ක තව නොකියුණු යම් දේවලුත් එකතු කරලා අපේ හිතවතුන්ට වටිනා යමක් ඔබ වහන්සේලා මේ මොහොතේ තින්න ගන්නවා හරි වටිනවා. බොහොම හරි. දැන් අපි ඵලය ඔස්සේ යමින් කතා කරොත් මේ කියන්නේ ලෝකෝත්තර ඵලෙ නෙවෙයි. ජීවිතයේ අර්ථය තුල අපි ලබන ඵලය ගැන කතා කරොත් අපි ස්වාමින්වහන්සේලා තුන්නමම කතා කරන්නේ ධාර්මික පැවැත්මක් ඇති කරගන්නේ කොහොමද කියන කාරණේ පුජ්‍යලයා තුළ. ඒකනේ අපිට වැදගත්ම සාධකය වෙන්නේ. ඒක බොහොම නිවැරදිව කිව්වා විශේෂයෙන් මේ පෞල් සංස්ථාවෙන් අපි මේක පටන් ගන්න ඕන. එතකොට දෙමව්පියන්ගේ සත්‍යවාදී බව ඉතා වැදගත්. දෙමව්පියන්ගේ චර්යාවන් ඉතා වැදගත්. බුදුදහම දිහා අපි හොඳට බැලුවහම එක පැත්තකින් ගැඹුරින් මනෝවිශ්ලේෂණවාදයේ හොඳට අර්ථ දක්වනවා. දැන් පස්සේ ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කාල් යුන් වගේ අය බිහි වුණාට ඒගොල්ලෝ බුදුදහමේ තියෙන මේ අභිධර්මයේ තියෙන කරුණාකාරණා මනස පිළිබඳ තියෙන විග්‍රහයත් එක්ක ගහුවා මේගොල්ලෝ හරි ප්‍රාථමිකයි. හරි ගැඹුරින් තියෙනවා. ඒ විග්‍රහය වගේම චර්යාවාදය ගැන කතා කරනකොට මේ චර්යාවන් හැඩගැස්වීම පිළිබඳව චර්යාවන් හැඩගැස්වීම ගැන කතා කරනකොට ඔය සම්භාව්‍ය ආරෝපණ න්‍යාය වෙන වෙන න්‍යායන් ඉදිරිපත් කරපු දාර්ශනිකෝ පැවුලෝ වගේ අය ගත්තාම ඊට වඩා බුදුදහම කොච්චර ගැඹුරින් මේ චර්යාව හැඩගැස්වන හැටි කියලා දීලා තියෙනවද? ඉතින් මේ කරුණු කාරණා ඒ වගේම සාන්දෘෂ්ටික න්‍යාය වික්ටර් ෆැන්ගල් වගේ අය පස්සේ ඉදිරිපත් කරනවා. ඒගොල්ලෝ තනිකර බුදුදහමේ ආభాසය ලබාගෙන මේ කරුණු කාරණා කියන්නේ. මම මේ යම් එක්තරා ඊ විශේෂයෙන් ඊළඟට ඒ වගේම මේ හේතු ආදී න්‍යාය ගැන කතා කරනකොට පස්සේ බිහි වෙච්ච දර්ශනය මනෝවිද්‍යාත්මක පැතිකඩක්. එතකොට දර්ශනය. එතකොට බැලුවාම මේ බුදුදහමේ තරම් හේතු ආදී න්‍යාය කතා කරන කොහෙද දහම? බුදුදහමනේ හේතුඵලවාදයේ තියෙන්නේ. ඉතින් මේ කරුණු කාරණාක බැලුවාම මේවා හරියට මිනිසා ග්‍රහණය කරගන්න නැති එකයි තියෙන ප්‍රශ්නේ. අපි හඳුනන දැන් ඔය කියපු කාරණා සියල්ලම අපිට තව ටිකක් පැහැදිලි වෙන්න දැනෙන්න ඔබ වහන්සේව හොඳ උදාහරණ තියෙනවා කියලා මම දන්නවා ප්‍රායෝගික අත්දැකීම් තියෙනවා කියලා දන්නවා. ඒ නිසා මේ වගේ එකක් දෙකකුත් සම්බන්ධ කරගෙන කතා කරොත් ඔව් ඊටම නිවැරදි. දැන් ගිය සතියේ තරුණ යුවලක් එනවා පුතාට අවුරුදු 4යි. ප්‍රශ්නේ දෙන්නේ දරුවා රාය 11ට 12ට නැගිටලා S2 තද කරගෙන අඬනවා. මොකද කියලා අහන දරුවා කියනවා මට යක්කු පේනවා. එයාට යක්කු පේනවා. දැන් මේ දෙන්නෙක් දෙනාට ගැස්සිලා මේ දෙන්නත් ඇහැරගෙන ඉන්නවා. දරුවා අඬනවා, කෑ ගහනවා. ඊට පස්සේ මං දරුවා අරගෙන මං කතා කරනවා දරුවත් එක්ක. කතා කරලා මං ඊළඟ දවසේ එනකොට මං කියන පුතේ ඊළඟ දවසේ එනවා චිත්‍රයක් අඳන් එන්න ගෙදර. එයා චිත්‍රයක් අඳන් එනවා. ලොකු ලිඳක් තියෙනවා. ලිඳට උගා කුසයි යාගේ සිරුර. ඊට හැපෙත්තේ කැලියක් තියෙනවා. ලස්සන චිත්‍රයක්. ගේ ඇඳලා තියෙනවා. අම්මා තාත්තා කවුරුවත් නැහැ මේ චිත්‍රේ. එයයි ලිඳයි කැලෙයි ගහයි දෙන්නේ. හොඳ මානසික විග්‍රහයක්. ඊට පස්සේ මේ මොකද පුතේ ලිඳ. ඊට පස්සේ මම පුතාට යක්කු පේන්නේ කොහෙද? ওই ලිඳ ළඟදී. එතකොට පුතා කොහොමද යක්කු දන්නේ? නෑ අම්මනේ කිව්වේ. දැන් මොකද මේ සිද්ධිය වෙලා තියෙන්නේ? අම්මා බය කරලා තියෙනවා. අම්මා කියලා දෙනවා පුතේ ලිඳ ළඟට යන්න එපා. ලිඳ ළඟ යක්කු ඉන්නවා. රැයට එකපාරට මෙයා ඇහැරෙනවා. ඇහැරෙනකොට එයා මවාගත්ත යක්කු ටිකක් එයාට පේනවා. දැන් බලන්න දැන් එයා අන්තිමට ඕක ගිහිල්ලා එයාට මානසික වදයක් වෙලා ඊළඟට ආතතිය මේ වගේ කරුණු කාරණායක පීඩනයකටපත් උනේ අම්මා පුතා කෙරෙහි තියෙන ආදරය නිසාම කියපු බොරුවක්. ඊට පස්සේ මම මොකද්ද දැන් මෙයා ඇත්තම ගියොත් ළමයට වෙනකොට සුරයක් දාලා තිබ්බා. ඒ වෙනකොට වෙන කරුණු කාරණාත් කරලා තිබුණා. ඒවයි ඵලය නැහැ. දැන් මමත් ඔකට වෙන ප්‍රතික්‍රියාවක් දැක්වුවා.
දැන් ඊට පස්සේ අම්මා විසින්ම ඒක මම නිවැරදි කෙරෙව්වා. දැන් හැබැයි ළිඳට යන ළඟට යන එකත් නවත්ත ගන්න ඕනේ. මෙයා ළිඳ ළඟට යන්නේ මේ සරුංග යවන්න. සරුංගල යවන්න. එතකොට මම අම්මට කිව්වා එහෙම නොපෙනෙන දෙයක් කියන්න එපා. කැලේ සත්තු ඇති. නයි ඉන්නවා. පොළොංගු ඉන්නවා. පුතේ දෂ්ට කරාවේ. ඊළඟට ළිඳේ වටනොත් වාට ඔය කියනවා මියයි මැරෙයි. එහෙම වෙයි පුතේ කිව්වහම අර ඒ විශ්වාස පද්ධතිය දෙන්න. හුඟා කළාට මෙන්න මම කියන ඉතා කුඩා කාරණා තමයි මහා කාරණා බවට පත් වෙන්නේ. ඒ වගේම මට තරංග කියන්න වෙන්නේ දැන් අපි කලිනුත් අපි හොඳට කිව්වා මේ දේශනා කරා මේ දැන් ආදර්ශයනේ අපිට වටින්නේ. අම්මා තාත්තට අපිට සලකන්න ඕන. හැබැයි තාත්තා කුඩු ගහනවන. තාත්තා සමාජයේ අයහපත් චරිතයක් බවට පත් වෙලා ඉන්නවා. දරුවන්ට වෙන ගැටලුව මොන විදිහටද අපි හිතා ගන්න පුළුවන්ද? දවසක් අවුරුදු 22ක තරුණේ බෝධින් වහන්සේ හරි අපේ විවෘතව තියෙන්නේ. මටත් පේනවා මම බොහොම වීදුරු හයි කරපු කාමරයක ඉන්නේ. මට ඔක්කොම පේනවා. ඇස් දෙකේ පුරා හොගල් කඳුළු මේ දරුවාගේ. ඊට පස්සේ මම වැඳලා වුණාට වැන්දෙත් නෑ යහොම හිටියා. එන්න පුතේ කියලා අඬ ගැහුවම ඇයි කිව්වම නෑ හාඳුනේ. මම ජීවිතේ කරන්න ඕන නරකම වැඩේ අදත් කරා කිව්වා. මොකද්ද කියලා මම තාත්තට කිව්වා. ඔයිට වැඩිය හොඳයි මැරෙන්නකෝ ඔයා කියලා කිව්වලු. මේ කාටද කියන්නේ? තාත්තට. පුතේකුගෙන් ඒ වචනේ යාට කියවෙන්න කොච්චර ප්‍රබල සිතුවිල්ලක් මේක සමස්ත සිද්ධිය දන්නේ නැතුව මේක ඇහුවා ගමන් කෙනෙක් හිතන්නේ මේ පුතාගෙන වැරදි අදහසක්නේ. හැබැයි කඳුළු ආවේ මොකද්ද කියලා ඇහුවම කියනවා නෑ. තාත්තා ගෝලු පුතේ මාත් මේ උත්සාහ ගන්න ඒක වෙනකන් තමයි කියලා. දැන් පුතා පසුතැවෙනවා වගේම තාත්තත් පසුතැවෙනවා. මොකද්ද බැලුවාම හැමදාම දවසට රුපියල් 2000ක් මේ තාත්තට ඕන කුඩු ගන්න. කිසිම රැකියාවක් කරන්නේ නැහැ. පුතා එළියට බහිනකොට කියනවා පුතේ මට කීයක් හරි දෙන්න. ඔෆිස් එකේ එනකොට කියනවා පුතේ මට කීයක් හරි දෙන්න. කිසිම රැකියාවක් ආදායමක් උත්පාදනය කරන්නේ නැහැ. එතකොට හැම වෙලාවෙම එක්ක පොලිසියට අරගෙන යනවා මේ තාත්තා. ඊළඟට මෙයාට කසාදයක් කරගන්න බෑ. යාළු වෙලා හිටපු ළමයා ඊට පස්සේ මෙයා අතෑරලා. ඇයි කුඩුකාරයෙකුගේ පුතේ මෙයා තේරැල්ලට යයි. දැන් බලන්න දැන් මේ කරුණු කාරණා ඔස්සේ අපිට කියන්න තියෙන්නේ කොච්චර චරිතවත් උනත් අර්ථවත් උනත් ජීවිතේ Taman හරි මාර්ගේ යන්න බැරි වුණොත් ඒක මුළු සමස්ත පද්ධතියටම බලපානවා. ඒ නිසා අපි මේ කියන්නේ දහම කියන එක ජීවිතයට අපි සම්බන්ධ කර ගැනීමේදී අපිට ඉතාම වැදගත් දේ තමයි නැවතත් මම කියන්නේ ආර්ථික සුරක්ෂිතතාවය ගැන බුදුදහමේ තරම් ගැඹුරට හොඳට කියපු වෙන දහමක් නැහැ. ආධ්‍යාත්මික සුවතාවය ගැන බුදුදහම ගැන කියපු වෙන දහමක් නැහැ. ඒ වගේම පෞල් සංස්ථාව හොඳින් පවත්වාගෙන යන හැටි බුදුදහම තුළ විග්‍රහය කොච්චර ගැඹුරට තියෙනවද? දැන් වෙනම තියෙනවනේ සන ගහපති වග්ගය කියලා. වග්ගය කියලා. ඔව්. එහෙම තියෙනවනේ. ඒ වගේම මතක් කරන්නත් නරකයි. කොසල් රජුරෝ වගේ මිනිස්සුත් ඕන තරම් ඉන්නවා. කෝසල වග්ගය සංයුක්ත වෙනමම තියෙනවා. කොසල් රජුරවන්ට නිකන් එක බණ පදයක් තේරුම් ගන්න බැරි වුණා. උදාහරණයක් දේශනා කරනවානේ. අර හොද්දේ හැන්ද වගේ වුණොත් කොසල් රජුරෝ වගේ වුණොත් එයාට තේරුමක් නැහැ. අසල දුස මහා දන් දුන්නා. හැබැයි මුහුත්තම්පිතේ විඤ්ඤෝ මේ දිව වගේ වෙන්න රස ක්ෂණිකව හඳුනා ගන්න ඒකට අපිට මේ common sense අපිට විශේෂයෙන් අපේ ජීවිතේට තියෙන ඕන ටක්කාලියමක් තේරුම් ගැනීමේ හැකියාව. ඒක මේ දැනුම නෙමෙයි අවබෝධයයි වැදගත් වෙන්නේ. අපේ හොඳ මම හිතන්නේ යමක් කිව්වොත් වටි. ඔව් දැන් ස්වාමීන් වහන්සේ අර මුහුත්තම්පි කියන්නේ දිවාග ගාන මේ හොද්දේ ලුණු ඇඹුල් රස දැනගන්නා වගේ ඥානවන්තයා මේ ධර්මයේ වේගයෙන් සත්පුරුෂයන් නිසා හඳුනා ගන්නවා කියන්නේ කාරණා හතරක් මුණ ගැහෙන්න ඕනේ තරංග මේ ආර්ය ශ්‍රාවකේ නැත්නම් ශ්‍රාවකයෙකුට ධර්මයේ වටහා ගන්න. පළවෙනි එක තමයි කල්යාණ මිත්‍රත්වය. ඊළඟට තමයි සද්ධර්මයේ යෝනිසෝ මනසිකාරය ධම්මානුධම් ප්‍රතිපත්තිය. මේ කාරණා හතර අපි හැමෝටම ඕනේ. ඒක ගිහි සමාජයටද පැවිදි සමාජයටද නේ ස්වාමීන් වහන්සේ. අපි හතරද අපි ඔක්කොටම සමස් සමාජයටම. ඒ කියන්නේ කල්යාණ මිත්‍රය මේ ගෞතම ශාසනයේ මේ ශාසනයම රඳන්නේ කල්යාණ මිත්‍රයා මත. අපි මේ කල්යාණ මිත්‍ර සේවයක් මේ කරන්නේ දැන් සියත යාත්‍රා ගැන ඔබ කෘතඥ පූර්වකව කරුණු සිහි කළා පුණ්‍යාන කියන්නේ ස්තුතිවන්ත වෙද්දී. අතර මෙතන තියෙනවා මේ සමාජයේට කල්යාණ මිත්‍ර සේවාවක් සිද්ධ කරන එක. අතර කල්යාණ මිත්‍රයෙක්
මුණ ගැහුනොත් තමයි ධර්මයක් ඇහෙන්නේ. ඒ කාරණා දෙක අපිට බාහිරින් තියෙන්න ඕනේ. ඊළඟට අනිත් කාරණා දෙක අපි තුලින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයයි ධම්මාර්ථව ප්‍රතිපatti. ඒක තමන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අර බාහිර කාරණා දෙක මුණ ගැහුණාට පස්සේ අර කාරණා දෙක ප්‍රායෝගික වෙන්න ඕනේ. දැන් ස්වාමීන් වහන්සේ උදාහරණයක් කිව්වනේ අර පුතෙක් ගැන. එක දවසක් අපේ මගේ බොහොම හිතවත් කතිකාචාර්ය නායක හඳුරු කෙනෙක්. උන්වහන්සේගේ පන්සලට අම්මා කෙනෙක් ඇවිල්ලා මේ බෝධි පූජාවක් තියනවලු. ඊපස්සේ ස්වාමීන් වහන්සේලා මේ උදේ පාන්දරම බෝධි පූජාවක් තියන්නේ. නෑ අපේ හාමුදුරුවනේ අපේ කොල්ලා මහ උළුගේ ඉන්නේ. කියන්නේ වැලිකඩ. බෝධි පූජාවක් තියන්නේ. අනේ නිදහස් වෙන්න එපා කියලා. ඊපස්සේ නෑ ආයේ ආවොත් මේ ගමේ මිනිස්සුන්ගෙන් ගුටිකයි පොලිසියෙන් ගුටිකයි කොල්ලගේ ජීවිතේ රැකෙනවනේ අපේ හාමුදුරනේ අරේ හිටියන හදවත උණු වෙනවනේ පුතේ මේ කතාව. අම්මා අසාධාරණද? බලන්න තමන්ගේ ධාරක ප්‍රේමය කොයිතරම් ගැඹුරුද කියලා. අම්මා බෝධි පූජාව තියලා ප්‍රාර්ථනා කරන්නේ කොයිතරම් මේ සමාජයේ දරුවා එපා කිව්වත් අම්මා එපා කියන්නේ නැහැ පුතේ. හරිම ගැඹුරුයි. අම්මා බෝධි පූජාව තියලා ප්‍රාර්ථනා කරන මගේ පුතා නිදහස් වෙන්න බෑ. අකරුණාවද? නෑ. සමාජයට ඇවිල්ලා කුඩු ගහලා විනාශ වෙලා කාගෙන් හරි මරුන්කයි. අනේ එතනම හිටියොත් සුරක්ෂිතයි කියලා බලන්න. මේ සමාජයේ අලුතෙන් අපි කියවන්න එපා. කියවන්න එපා. මේවා හරිම අනුවේදනීය තැන් තරංග පුතේ. ඊළඟට දැන් අපේ ස්වාමීන් වහන්සේ ධර්ම භාවිතය ගැන නූතනය ගැන කතා කළා. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම sannivedaya ඊටාම පෘථූල තැනකින් ඉන්නේ නේ ස්වාමීන් වහන්සේ. බලන්න සන්දස්සේති. බලන්න ඒක මහ පුදුම උපමා උපමේය අරගෙනම දේශනා කරා. සමාදපේති. හා ඒතු ගන්නඳ ඉලක්කෙටම දේශනා කළා. බලන්න ඒ වගේම තමන් තුලින් අත්දකින්න දේශනා කරා. ඒ වගේම තමයි ප්‍රතිඵලය සම්පහන්සේති. ඒ ධර්මයේ විරාගීසුවේ තමන්ටම අත්දකින්න දේශනා කළා. කොහෙද මේ කියන්නේ උදේ? කොතනද තියෙන්නේ? අද මුළු සමස්ත යුරෝපෙම හැරිලා තියෙන්නේ කොහටද? මයින්ඩ්ෆුල්නස්. සතිපට්ඨානෙට. ඇයි? දැන් මට මතකයි ඇමරිකාවේ මේ කොරෝනා මේ සියල්ල මෙන්න කලින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉදිරිපත් කරපු වාර්තාවක් මම කියුවා. ඒගොල්ලන් එක කාලයක් අධ්‍යයනයක් කළා මේ තරංග පුතේ තමන්ගේ සේවාදායකයෝ ඒ කියන්නේ සේවය කරන්න එන සේවකයෝ සේවාදායකයෝ කියන්නේ ලබන්න එන කෙනාටනේ සේවකයෝ තමන්ට ලැබෙන රාජකාරිය හරියට කරන්නේ නැහැ. ඊට පස්සේ බැලුවා සමීක්ෂණයක් කළා මේගොල්ලෝ එක්ක දුරකථනේ නැත්තම් කල්පනා කරනවා වෙලාවට කරන්න. ඊට පස්සේ මේගොල්ලෝ බැලුවා කවුරුත් අස් කළා හරියන්නේ නැහැ. දැන් බලන්න හොඳ ලස්සන ඒ ආර්ථික න්‍යායක් බලන්නකෝ. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කළේ? පැය භාගයක් වැඩ කරන පැයෙන් දුන්නා මනස රිලැක්සේෂන් නැත්තම් හොඳට සතිමත් වෙලා හිත නිදහස් කරගන්න. ගෙදර ප්‍රශ්න රැකියාවට ගේන්න එපා. වැඩ කරලා යද්දිත් ආය මනස සැහැල්ලු කරගෙන හොඳට සිහියෙන් එක අරමුණක තියන්න පැය භාගයක් දුන්නා. මාසයක් කරා තරංග පුතේ ආර්ථිකයේ ආයතනයේ බලානිදි දියුණු වුණා. මානව සම්පත කළමනාකරණය කිව්වා. හැම දෙයකම මොකද්ද? මනස නිරවුල් වෙන්නේ. මගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විරාගීම තැන ස්පර්ශ කරන්න අපි වාසනාවන්ත වුණොත් ඒ සැනසීම කොච්චර. අන්න එතන අපි නතර වෙන්න ඕනේ. බොහොම පිං අපේ හඳුන්නේ අපි අවසන් විනාඩි කිහිපයක ඉඳලා ඉන්නේ. අර අපේ හඳුර කිව්වා වගේ ගෙදර ප්‍රශ්න රාජකාරී කරන තැනට ගෙන්න එපා. රාජකාරී කරන තැන ප්‍රශ්න ගෙදර අරගෙන යන්නත් එපා. මනස නිදහස් කරගන්න. ඒ සඳහා බුදුදහමේ ඉගැන්වීම් බොහොමයක් තියෙනවා. වැඩසටහන නිමා කරන්න පෙර ආතුව වහන්සේ බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. වැඩසටහනේ නිමාව කරා අපව රැගෙන යන්න. හොඳයි දැන් අපි මේ සමාජයේ යහපැවැත්මට ධර්මයේ භාවිතය ගැන අපි සාකච්ඡා කළේ. එතකොට තරංග මහත්තයෝ මෙතනදී අපිට අවසාන ප්‍රතිඵල දෙකක් ලැබෙන්න ඕන. එකක් මේ යහපැවැත්ම අපිට ඕන වෙන්නේ මොකටද? එකක් මෙලොව වශයෙන් අපි මේ ගත කරන ජීවිතේ සැපවත් වෙන්න ඕන, සුවපත් වෙන්න ඕන. අපි කතා කරන මේ රට අපි දියුණු කරගන්න ඕන, බහුභෝග සම්පතින් අපි දියුණු වෙන්න ඕන නේ. මේ යහපැවැත්ම කියන එක බලපානවා ඒකට. ඊළඟට දෙවෙනි කාරණාව තමයි
අපේ යහපැවැත්ම බලපානවා අපේ පරලෝක ජීවිතයට. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් බැලුවා. ඒතර මේ දෙපැත්තම සාර්ථක කර ගැනීම තමයි යහපත් ජීවිතයක් කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපිට විස්තර කරන්න පුළුවන්. අපි බුදුහාමුදුරුවෝම දේශනා කළා තියෙනවා මේ ලෝකේ මිනිස්සෙකුට දුර්ලභව ලැබෙන කරුණු 4ක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි කෙනෙක් බහුභෝග සම්පතෙන් දියුණු වීම කියලා. හැමෝටම බෑ ඒක ලබන්න. දුර්ලභව ලැබෙන බහුභෝග සම්පතෙන් දියුණු වීම. දෙක තමුණුත් දියුණු වෙලා තමුන්ගේ පවුලේ ඥාතීන්ුත් පවුලේ නෑදෑ පිරිසත් තමුන්ගේ කල්යාණ මිත්‍ර පිරිසත් ඒ වගේ දියුණු මිනිස්සු බවට පත් කර ගැනීම දුර්ලභයි කියලා. ඊළඟට කියනවා කෙනෙකුට දීර්ඝායුෂ ජීවත් වෙන්න ලැබීම දුර්ලභයි කියනවා. මිය පරලෝකයේ සුගතියක උපදින්න ලැබීම දුර්ලභයි. මේ කරුණු 4 කෙනෙකුට දියුණු කරගන්න බුදුහාමුදුරුවෝ කියනවා ජීවිතයකට බලපානවා කියන මෙන්න මේ කරුණු ටික දියුණු කරගන්න. පළවෙනි එකට කියනවා සද්ධා සම්පදා. සද්ධාව නැමැති සම්පත්තිය. සීල සම්පදා. සීලය නැමැති සම්පත්තිය. ඡාග සම්පදා. දන් දීම ඡාගය නැමැති සම්පත්තිය. ප්‍රඥා සම්පදා ජීවිතය ගැන අවබෝධය නැමැති සම්පත්තිය. මේ 4 ඕන කියන අතනට යන්න. ඒතර අපි මේ දේවල් වලට කවදාවත් අපි දැන් මෙච්චර වෙලා කතා කරේ මේ යහ පැවැත්ම ධර්මානුකූල ජීවිතය ගැන. ඒ දේවල් අතහැරලා අපි බලාපොරොත්තු වෙන අවසාන අරමුණු දෙකවන මෙලොව ජීවිතේ සපුවත් කර ගැනීම සූපපත් කර ගැනීම සහ පරලොව ජීවිතේ සපුවත් කර ගැනීම සූපපත් කිරීම කියන අරමුණට අපිට යන්න බෑ මේ ධර්මය අතහැරලා. ඒ නිසා අපි අපේ ජීවිතවල මේ ධර්මානුකූල යහ පැවැත්ම අපි ඇති කර ගන්න වෙනවා. දැන් මහත්තයා මට මතක් වෙනවා එක දවසක මම එක මේ මරණ ගෙදරක ගියා. මරණ ගෙදරක ගියා දැන් පාංශකුලට පොඩි වෙලාවක් තියෙනවා. ඉතින් ගිහිල්ලා මම වාඩි වෙලා ඉන්නකොට මම අඳුරන මහත්තයෙක්ගේ අම්මා කෙනෙක් තමයි නැති වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම වාඩි වෙලා ඉන්නකොට අපේ ස්වාමීන් වහන්සේ එක අම්මා කෙනෙක්ව සාමාන්‍යයෙන් අවුරුදු 45ක විතර වගේ වෙන තරුණ අම්මා කෙනෙක්ව එතනට එක්කගෙන ආවා. මෙයා කෑ ගහනවා, හූ කියනවා, දඟලනවා. ඊට පස්සේ මම හිතුවා මෙයාට යම් අමනුෂ්‍ය උපද්‍රවයකින් මෙයා පීඩා විඳිනවා කියලා. ඊට මම අහුවා මෙයාට මීට කලින් මෙහෙම අසනීපයක් තිබ්බද? ඊට පස්සේ මෙහෙම දෙයක් කවදාවත් අපේ හාමුදුරනේ වෙලා නැහැ. ඊට මම අහුවා කවුද මේ නැති වෙච්ච අම්මගේ? ලොකු දුව කිව්වා. අම්මට සැලකුවේ මේ අක්කා කිව්වා. අම්මා ළඟ හිටියේ මේ අක්කා කිව්වා. ඊට මට හිතුණා මේ ගියපු අම්මවත් මේ යම් ආත්මයක ඉපදිලා මේ ළඟින්ම හිටියේ ආදරෙන්ම හිටියේ දුව. කියන අම්මා මිය ගියාට අම්මා ගිහින් නැහැ. අම්මා එනවා දුවගේ ඇඟට. මම ඇහුවා අම්මා ජීවත් වෙලා තව මලමිනිය ගිය ඇතුලේ. මම ඇහුවා අම්මා පින්දහම් කළේ නැද්ද ඉන්න කාලේ? කළා හාමුදුරුවෝ. අම්මට පින් පොතක් තියෙනවා කියලා. මම පොඩ්ඩක් ගේන්නකො මට කියවන්න මේ පාංශුකට වඩනකම් මට කියව ඉන්න පුළුවන් කියලා. ගෙනත් දුන්නා මට. දැන් අම්මගේ පින් පොත මම බලනවා. අම්මා ලියලා තියෙනවා. අහට්ට 10,000ක් දුන්නා. අහට්ට 15ක් දුන්නා. අහට්ට 50ක් දුන්නා. අහට්ට ලක්ෂයක් දුන්නා. අම්මට පෙන්ෂන් 2යි. අම්මට පෙන්ෂන් 2කින්ම හම්බ වෙන අම්මා බෙදනවා. එච්චරයි. අම්මා ජීවිතේම කරලා තියෙන්නේ හම්බෙච්ච ටික බෙදපු එක විතරයි. එතනින් එහාට අම්මගේ මානසිකත්වයේ දියුණුවක් කරගෙන නැහැ. ආධ්‍යාත්මික දියුණුවක් කරගෙන නැහැ. ඒ නිසා අම්මගේ මෙලොව ජීවිතයේ සපවත් සුවපත්. අම්මගේ පරලොව ජීවිතයේ සපවත් නැහැ, සුවපත් නැහැ. ජීවත් වෙලා ඉන්න දුකටත් අන්තිමට වදයක් වෙලා තමයි අම්මා මැරුණේ. ඒ නිසා අපි කියන්නේ ඔබ මෙලොව ජීවිතේ විතරක් ඔබේ අරමුණු වලට ගියා කියලා ඔබේ ජීවිතය සම්පූර්ණයි කියලා හිතන්න එපා. අපි මේ ජීවිතයේ සියලු දේවල් අපි උරුම කරගෙන අපිට ඊළඟ උපතක් කරා අපිට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ගැනද කල්පනා කරලා මෙලොව ජීවිතයේ සැපසේ සුවසේ ජීවත් වෙනවා වගේම පරලොව ජීවිතය සැපවත් කරගන්න සුවපත් කරගන්න මේ යහ පැවැත්ම කියන එක ජීවිතය ඇති කරගන්න ඒක තමයි ඔබේ බුදුහාමුදුරුවෝ ගන්නපු දහම. බොහොම පිං අපේ හඳුන්නේ. ඔබේ මෙලොව ජීවිතය යහපත් කරගන්නටත් පරලොව ජීවිතය යහපත් කරගන්නටත් අද දවසේ මේ කතා බහ කරපු කාරණා අනිවාර්යෙන්ම යහපතක් විදිහට වටිනා දෙයක් විදිහට ජීවිතයත් එක්ක බද්ධ වෙවි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිකන් හිටියට සිද්ධ වෙන්නේ නැහැ. ඔබ මේ දේවල් මානසික ධාරණය කරගෙන ඒ ප්‍රායෝගික තැනට ගේන්න කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒකට හෙට වෙනකන් ඉන්න එපා. මේ මොහොතේම අවශ්‍ය කටයුතු සම්පාදනය කරගනිමින් ඔබ ඒ සඳහා යොමු වෙන්න කියන ඉල්ලීමත් කරමින් අදට අපි සමුගන්න සූදානම් වෙනවා. අද දවසේ අපි ගෞරවනීය
ආරාධනාව ලබා දීලා අද දවසේ අපේ ආරාධනාව පිළිගෙන වැඩම වදාළ රාගම දඹුව ශ්‍රී ලංකාරාම විහාරයේ විහාරාධිපති ශ්‍රී ලංකා පදනම් ආයතනයේ විවෘත දුරස්ථ අධ්‍යාපන පිටේ පීඨාධිපති අවසරයි පූජ්‍ය පට්ටිවල මහින්ද අපේ හඳුන්වන වහන්සේට බොහොම ගෞරවපූර්වක නමස්කාර ස්තුතිය පුද කරන අපේ හඳුන්නේ ඒ සමගම අපි තාමත් ගෞරවපූර්වකව මේ මොහොතේ নমස්කාර කරන්න සූදානම් දෙකටන හැලුම් මහර බවුන්සිත් මානසික සුවසේවනයේ නිර්මාතෘ ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය කර්මස්ථානාචාර්ය අවසරයි පූජ්‍ය දියසෙන් පුල විමල අපේ හඳුනේ බොහොම පිං අද දවසට වහන්සේ වැඩියට මේ වටිනා කාරණා අපිට පැහැදිලි කරලා දෙන්නට ඒ සමගම අද දවසේ අපේ යාත්‍රා වැඩසටහනට මුල්ම වතාවට වැඩමවමින් මේ වටිනා කියන කාරණාත් එක්ක අපේ ජීවිතය අලුත් තැනකට ගේන්න ඔබ වහන්සේ සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරා ගම්පහ මිරිස්වත්ත නිසලවිල්ල සදහම් විහාරාධිපති පූජ්‍ය අමන්පුර ඥානතුසිත අපේ හඳුන්වන වහන්සේට බොහොම පිං අපේ හඳුන්වන දවස් වැඩියට ඉදිරියේදීත් අපි මුණ ගැහිලා සාකච්ඡා කරමු අපේ රටේ ජනතාව අපේ හිතවතුන් අපේ සමස්ත සමාජ යහපත් තැනකට ගේන්නට යාත්‍රා සමගින් අපේ ගෞරවනීය ආරාධනාවන් ඉදිරියට පිළිගන්න කියන ඉල්ලීමත් ඔබ වහන්සේලා හමුවේ තබමින් අපි අදට සමගන්නවා හිතවතුනි ඔබටත් අපි ප්‍රාර්ථනා කරන්නේ මේ සියලු කාරණාවන් මේ පැහැදිලි කරලා දුන්නු කාරණාවන් ජීවිතයට එකතු කරගනිමින් මොහොතින් මොහොත යහපත් තැනකට එන්නට උත්සාහ කරන්න කියන ඉල්ලීමත් එක්කයි අපි අදට ඔබෙන් සමු ගැනීම සටහන් කරන්නේ මේ විදිහට හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ආයිබෝවන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.